ආ එකපාරම සිග්නල් එකක් හරි අවුලක් වුණා අර YouTube එකට දාලා තිබ්බ නිසා වෙන්නේ ගොඩාක් හිර වෙන ගැටයක් ආවා. හරි ඔයාලට මේ කැටි කැටි වගේ එහෙම තමයි මට පොඩ්ඩක් කියන්නේ යා. හරි ඊට පස්සේ මෙන්න මේ කොටස හරිද? මෙන්න මේ කොටස කියන අපි ජංගම නොනහක කියන කෙනෙක්. ජංගම නොවන වගකීම කෙනෙක්. ජංගම නොවන වගකීම කෙනෙක් යන මෙන්න මේ කොටස. හරිද? එන්නේ කොටස මේ 5860 කොටස ජංගම නොවන වගකීම් වල ලියන්න ඕනේ. 5860. හරි. ඕක තමයි බැංකු ණය සම්බන්ධයෙන් කරන්න තියෙන කෙනෙක්. මේක කල්පතු වලදී තමයි ගලපන්නේ අපි. හරිද? කල්පතු වලදී තමයි මේක ගලපන්න තියෙන්නේ අපිට. බැංකු ණයවලදී කියලා දෙනවා මේ ගලපන්නේ කියලා. එතකොට කල්පතු වලට ආවට පස්සේ ඔක ලේසි වලට හදන්න. අද තියෙන්නේ කල්පතු වල. කල්පතු ණයෙම යන්න තමයි තියෙන්නේ. බැංකු ණය වලටත් කරන්න ඔය විදිහම තමයි. එතකොට පැහැදිලිද? එතකොට මූල්‍ය ප්‍රකාශන බලපෑමක් අපිට පැහැදිලිව පේනවා. මොකද 2140 කොටසක් ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙනවා. ඒ නිසා අපිට ඒක ජංගම වගකීමක්. එකපාරම නැත්තම් බලන්න 8000ක් ජංගම නොවන වගකීම් වල තියෙනවා. ඊළඟ අවුරුද්ද වෙනකොට ජංගම නොවන වගකීම් වල පෙන්නන්නේ කීයද? 5860යි. එකපාරම 2140ක් අඩු වෙනවා. වගකීම් එකපාරක් අපි එකපාරම අපි වගකීම් විශාල ප්‍රමාණයක් ගෙවුවද? කොහොමද ගෙව්වේ? කියන හැම ප්‍රශ්නයක් එනවනේ. අනිත් එක දැන් අපිට ගොඩක් පැහැදිලි වෙනවා. අනිවාර්යෙන්ම මට ඊළඟ අවුරුද්දේ 2140ක් ගෙවන්න තියෙනවා. ඒක මම අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. නේ දැන් පැහැදිලිද? එකපාරම 8000ක් තිබ්බම අපි ඔක මොකද කරන්නේ? අපි ගණන් ගන්නෙ නේ. දැන් ප්‍රශ්නයක් නෑ. දැන් අවුලක් නෑ. අපිට කීයද තියෙන්නේ? 2140ක් අනිවාර්යෙන් ගෙවන්න තියෙනවා. හරි. අභ්‍යාසංක 1. මේකේ තියෙන මේ ආදායම් වේදම් වගකීම් හිමිකම් කියන එකට වර්ග කරන්න. ඒක වලට පුළුවන්. ඒ නිසා මම ඒක අතාරිනවා. දෙකත් ඒ විදිහට තියෙන්නේ. මම තුන්වෙනි එකේන හදන්න පටන් ගන්නවා. කාල වේලාවත් එක්ක තාමත් අඩු නිසා මම තුන්වෙනි එකෙන් හදන්න පටන් ගන්නවා. එතකොට මේ ආදායම් ප්‍රකාශනය මේ ගාන හදන්න කලින් මුලින්ම ආදායම් ප්‍රකාශනය රෝල් කරගන්න ඕනේ. දැන් මුලින්ම ආදායම් ප්‍රකාශනය මුලින් තත්ත්ව ප්‍රකාශනය රෝල් කරගන්නකොට ඒක රෝල් කරන ක්‍රමයක් තියෙනවා. හරිද? මේක දන්නේ නැති වල පොඩ්ඩක් අපි ඒක මතක් කරගමු. කොහොමද රෝල් කරගන්නේ? මේක හැම ගානකටම එක විදිහට. හරි? ඒ විදිහටම ගන්න දැන් තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් මේ ඔක්කොටම එකම මූල්‍ය ප්‍රකාශන වලින් රෝල් කරන්න පටන් ගන්න. එතකොට ඔයාලට මේ ගාන හදන්න ගොඩක් ලේසි. හරිද? ගාන හදන්න ලේසි. එකම ක්‍රමයකට හදන්නේ. එතකොට එකම ක්‍රමයකට හදන නිසා ගාන හදා ගන්න ලේසි. නැත්තම් අර ක්‍රම කීපයකට හදන්න ගියාම ඔක හරිය අවුල්නේ. හරි? එකම විදිහට හදන්න. මේ තියෙන ආදායම් ප්‍රකාශන එතන ලොකු නෑ ආදායම් ප්‍රකාශන. හරිද? ඊටමත් කෙටි. හරිද? මුලින්ම නම ලියන්න මේ විදිහට. හරි ඒකේ තියෙන නම කල්දේලා ව්‍යාපාරය. හරි ඊට පස්සේ තීරණව සංවර්ෂ සඳහා ආදායම් ප්‍රකාශන. හරිද? තනි ව්‍යාපාරයක් නිසා කෙලින්ම ආදායම් ප්‍රකාශන ලියනවා. සමාගමක් නම් ඔක නම වෙනස් වෙනවානේ. හරි. ඊට පස්සේ දාන්න කෙලින්ම විකුණුම් කෙනෙක් ලියන්න. හරිද? මේව ලියන්න. හරිද? නිකන් ඉර ටික ගහලා තියාගන්න එපා. ගණන් හදන්න කලින් ඉස්සරහලා විකුණුම් කියලා ලියන්න. ඊට පස්සේ අඩු කරා අපසු යොමු කියලා ලියන්න. මේකට වටිනාකම තිබුණා හෝ නැත කමන්නේ ඔතන ඔක ලියන්න. හරිද? අවුලක් නෑ. ඊට පස්සේ රෝලක් අතහැරලා ඊළඟ රෝලේ ලියන්න විකුණුම් පිරිවැය. හරිද? ඊට පස්සේ අපි ලියන්නේ මොනවද? ආරම්භකතෝ කියනොම් ඔහොම තියෙනවනේ විකුණුම් පිරිවැය හොයාගන්න ක්‍රමය. ඒක ලියන්න එපා උතන. හරිද? ඒක අතන ලියන්න එපා. ඒක එතන ලියුවත් මොකද වෙන්නේ? අපි ආදායම් ප්‍රකාශනය තව දිග්ගැස්සෙන. හරිද? ඒ නිසා අපි ඕක උතනින් අයින් කරනවා. හරිද? එහෙනම් කෙලින්ම විකුණුම් පිරිවැය කියලා විතරක් ගන්න. ඊට පස්සේ ඊළඟ එකේ කෙලින්ම ධනලාභය කියලා ලියන්න. හරි? ඊළඟ ධනලාභය කියලා ලියන්න. ඊට පස්සේ ඕනනම් ඔයාලට රෝලක් අතාරින්න බලන්න. අතහැරලා වෙනත් ආදායම් කියලා ලියනවා. ඒකටත් රෝල් දෙක තුනක් අතාරින්න. හරිද? ආදායම් තියෙන බල වෙනත් ආදායම් රෝල් කීපයක් තියෙන්න පුළුවන්. ඒ නිසා දෙක තුනක් අතන අතාරින්න පුළුවන්. හොඳ අතාරින්න.
ඊට පස්සේ ලියන්න කෙලින්ම මෙන්න මේ විදිහට වේදම් විශ්ලේෂණයක්. හරිද? මේකට කියන අපි වේදම් විශ්ලේෂණය කියලා. ඒක ලියනවා බෙදා හැරීම වේදම් පරිපාලන වෙනත් වේදම් මූල්‍ය වේදම් කියලා ඔය හතර ලියනවා ඔය විදිහටම. හරි? බෙදා හැරීම පරිපාලන වෙනත් මූල්‍ය කියලා ඔය විදිහටම ලියනවා. ඊට පස්සේ සුද්ධ ලාභ. ඔච්චරේ තියෙන ආදායම් ප්‍රකාශනය. අයි මොනවත් නැහැ. හරි? දැන් ලේසි නේද ආදායම් ප්‍රකාශනය? ඒ තරම් දිග්ගැසෙන්නේ නැහැ. ඒ තාමත් කෙටි එකතු කර ගන්න හරි ලේසි. හරිද? මේක තමයි සමාගම් වල තදන්නේ. ඔය ක්‍රමයේම තමයි පොඩ්ඩක් වෙනස් වෙන ඒක අර සටහන් ලියන. එතකොට හවුල් ව්‍යාපාර ගන්නත් මේ විදිහටම ගන්න. හරි? ඊට පස්සේ ඔය විදිහට ආදායම් ප්‍රකාශනය ෆොල් කරගන්න. හරි? ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ෆොල් කරගන්න ඕනේ. ඒක නම් අර දිහිරු තුනක් ගහන්න නම ලියන්න. හරි? ඊට පස්සේ මේකත් ලියන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිනේට ඊට පස්සේ පිරිවේ සමුචිත ශේ ධාරණාගේ ඔය ටික ලියන්න. ජංගම වල වත්කම් කියලා ලියන්න. ඊට එතනත් රෝල් 4ක් 5ක් විතර ඉඳ තියාගන්න අපිට ජංගමවත්කම් ටික වලට පුළුවන් නම් ඒ වෙලෙම බලන්න මොල්ලේ තත්ත්ව ප්‍රකාශනයේ කීයද මොල්ලේ තත්ත්ව ප්‍රකාශනයේ ශේෂ පරීක්ෂමේ වට කීයද දීලා තියෙනවද කියලා ඒ ටික ගණන් කරලා මෙතන ෆුල් ටික ඉදාරි හරිද ඊට පස්සේ මෙතන නම් මම 3යි අතල්ලා තියෙන්නේ 3ක් ඇති එතන ඊට පස්සේ තව රෝල් දෙකක් විතර අතාරින්න දෙකක් තුනක් මෙතන පහලින් අතාරින්න වෙනවා හරි මෙතන බැලන්ස් එක ගන්න ඉඩ තියන්න ඊට පස්සේ ඒක ඉවරනාට පස්සේ තව රෝල් දෙකක් තුනක් අතාරින්න මොකද ස්ථාවර තැන්පතු ආයෝජන වගේව තියෙනවනේ ඒවා ලියන්න මෙතන ඉඩ තියාගන්න ඕනේ අපිට ඕන ඉඩ ඊට පස්සේ ජංගම වත්කම් කෙනෙක් ලියන්න හරිද ජංගම වත්කම් කියලා ලියලා ඒකේ යටතේ ලියන්න මුලින්ම තොගයක් අනිවාර්යයෙන්ම තියෙනවනේ ඕක තියෙනවම හරිද ඊට පස්සේ ලියන්න ණය ගැතියු ඒක ලියන්නේ ණය ගැතියු නෙවෙයි වෙළඳ ලැබිය යුතුද ලැබිය යුතු දෙයි කියලා ලියන්න. හරිද? ඊට පස්සේ සමහර වෙලාවට අඩබන ණය වෙන් කිරීමක් තියෙන්න පුළුවන්. ඒ නිසා අඩබන ණය වෙන් කිරීම මේවා ලියන්න මෙතන රූල් ඉඳ තියාගන්න. එතනින් පස්සේ ආයෙ මොනවද ලියන්න එපා. හරිද? මුදල් ශේෂය ඒක ලියන්නෙත් නැහැ. හරි අපි දන්නවා මුදල් තියෙනවා කියන්නේ. හැබැයි මුදල් ශේෂය මෙතන කෙලින්ම ලියන්නේ මුදල් කියලා. මොකද මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන හදන ක්‍රමයක් තියෙනවා. ඒක හදන්නේ ද්‍රවශීලතාව කියන පදනමට. එතකොට ද්‍රවශීලතාව අඩුයිකින්ද මේ අඩුයිකින් නම් වැඩි එකට තමයි ඔක ලියලා යන්නේ. හරිද? එතකොට ඒ නිසා තමයි දීපිලි පිරිතන ජංගම නොවනවත්කම් වල මුලින්ම අපි ඉඩම් ලියන්නේ. හරිද? ඉඩම් වල ද්‍රවශීලතාවය අන්තිමයි. ඒ කියන්නේ ප්ලේසියකට බෑ ඉඩමක් මුදල් කරගන්න සල්ලි කරගන්න. හරිද? ඒ නිසා ද්‍රවශීලතාවය අතින් ගත්තොත් අන්තිම තැන තියෙන ඉඩම්. ඒ නිසා තමයි ඉඩම් වලින් අපි පටන් ගන්න. එහෙම නැතුව ආතල් එකට ඉඩම් ගන්නේ නැහැ. හරිද? හරිද? ඒකයි ඉඩම් ගන්න. ඊට පස්සේ ගොඩනැගිලි ලියන්නේ ඒක. ගොඩනැගිලි වල ටිකක් තියෙනවා. හරි ගොඩනැගිලි වල ටිකක් හොඳයි ඉඩම් වලට වඩා ටිකක් එහා හොඳයි. ඊට පස්සේ එයාට වඩා මෝටර් රථ හොඳයි. එයාට වඩා හොඳයි ලී බඩු. හරිද? ඔහොමම එනවා. ඊට පස්සේ ජංගම වත්කම් වලද තොගේ තමයි ජංගම වත්කම් වල ටිකක් අර හොඳ තත්ත්වයක තියෙන ද්‍රවශීලතාවය ටිකක් වැඩි එකක් විදිහට තියෙනවා. හරිද? ඊට පස්සේ ණය ගැතියෝ. හරිද? ණය ගැති තොගේට වඩා ණය ගැතියන්ගේ ද්‍රවශීලතාවය වැඩි. හරිද? තොගේට වඩා ණය ගැතියන්ගේ ද්‍රවශීලතාවය වැඩි. මොකද තොගයක් අපිට දැන් හිතන්න ගෙදර තියෙන මේ බඩු ටික විකුණ ගන්නවට වඩා ලේසි අපිට කවුරු හරි ණයට දීලා තියෙනවා නම් ඒ ටික මේ වෙලාවේ ගන්න එක. ඒ නිසා ඒක ටිකක් වැඩි. මුදල් කියලා කියන්නේ ද්‍රවශීලතාවයේ 100%ක් තියෙන එකක්. හරිද? ඒ නිසා මුදල් අන්තිමට තමයි ලියන්නේ. මෙන්න මෙතන තමයි මුදල් ලියන්නේ. අන්තිමට තියෙන මුදල්. හරිද? ඊට පස්සේ මුල්වත්කම් කියන්නේ ඔක්කොම ටික එකතු. ඒ නිසා මුදල් කියන එක ලියන්න එපා දැන්ම. ඒක අන්තිමට ලියන්න ඕන නිසා ඒක තියාගන්න. හරිද? ওই දෙක ලියන්න. ඊට පස්සේ මේ මුල්වත්කම් කියන එක ලියන්නත් එපා. මෙතන රූල් 4ක් 5ක් ඊට තියාගන්න. එන ගන්න ටිකක් විතර. හරිද? මෙතන නම් තියෙනවා රූල් 5ක් අතහැරලා තියෙනවා. මම අතහරින්න පුළුවන්. හරිද? ඊට පස්සේ වගකීම්. ඊගත් දෙවර්ෂයකතාවයම තමයි වගකීම් වල මුලින්ම දාන්න ප්‍රාර්ථනා කියන්නේ. මෙහෙම ලියා ගන්න. එතකොට මේක ලියාගත්තාම ඔයාට ඊට පස්සේ ගාන හදාගෙන යනකොට අපිට තියෙන මෙතන ඉලක්කමක් ලියන්න විතරයි. නැත්තම් වචන ලියන්නයි ඉලක්කම් ලියන්නයි ගියාම හරියට ටිකක් කරදරයි ඒක. හරිද? ඒ නිසා මේක ආකෘතිය රෝල් කරගන්නකොට මෙහෙම රෝල් කරන්න. හරි එතකොට අර ටයිම් එක ඉක්මනට අපි අඩු කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ප්‍රාර්ථනානේ ඊට පස්සේ එතන අඩු කරන එකතු කරන සුද්ධ ලාභය. හරි ලාභය කියලා ලියන්න අලාභයක් නම් තිබ්බේ ඔක ඉස්සරෙන් ඇලිරක් ගහලා අලාභය කියලා ලියා ගන්න පුළුවන්. ඒක පස්සේ කරන එක ඊට පස්සේ අඩු කරනවා ගෙනලි කියලා තනවතන ලියා ගන්න අඩු කරා ගෙනලි. හරි තියෙන එකයි නැති එකයි එක වෙන කතන්දරයක් රෝල් කරනකොට ඔය ටික ලියා ගන්න තමයි. හරි එතනින් පස්සේ ආයෙ මොකුත් නැහැ.
ඒ නිසා වට රූලක් අතහැරලා ලියන්න පුළුවන් ජංගම නෝන වගකීම් කියලා. එතන රූල් දෙකක් විතර තියන්න. ওই ජංගම නෝන වගකීම් වල ගොඩක් දෙන්නේ නැහැ. වට ලැබෙන්නේ බැංකු ණයක් හෝ කල්බදු ණයක් විතරයි. හරිද? ගානේ හම්බෙන්නේ එක්ක බැංකු ණයක් නැත්නම් කල්බදු. ওই දෙකම ආවත් ඉතින් රූල් දෙකයි වන එකක් આવත් එකයි. ඒ නිසා එතන රූලක් දෙකක් ඉඩ තියන්න. එතන මොකද ලියන්න එපා. ඕන ලියන්න බැංකු ණය කියලා. අවුලක් නැහැ. දැක්කොත් බැංකු ණය ශේෂ පරීක්ෂණය තියෙනවා දැක්කොත් බැංකු ණය කියලා ලියන්න. කල්බදු ණය තියෙනවා නම් එතන කල්බදු ණය කියලා ලියන්න. අවුලක් නැහැ. ඊට පස්සේ ජංගම් වගකීම් වලට එන්නේ. ජංගම් වගකීම් කියලා ලියලා ඒ උඩින්ම ලියන්නේ වෙළඳ ගෙවිය යුතු දේ කියලා ලියන්න. හරිද? වෙළඳ ගෙවිය යුතු දේ කියලා ලියන්න. ඊට පස්සේ ආයෙ ලියන්න එපා උපචිතයි මම මේවා තියෙනවා. ඒවා ඔක්කොම පල්ලෙන් ලියන්න ඉඩ තියාගන්න. මේ මුල හිමිකම වගකීම් කියන එකත් යටින් තියෙනවා. හරිද? ඒවා ලියන්න එපා. මෙතන ඉඩ දීලා තියන්න. එතනින් පස්සේ මේවා ටික ඊට පස්සේ දාගන්න පුළුවන්. හරි මෙහෙම හදාගත්තට පස්සේ අපිට ලේසි මේක රෝල් කරගන්න මේ ගාන හදන්න පටන් ගන්න. හරි? ඔය විදිහට රෝල් කරගන්න. right? මේ විදිහට රෝල් කරගන්න. එතකොට ලේසින් ඉක්මනට ගාන හදා ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕනේ එන්න ඕනි පෙර වැඩවලට. හරි? පෙර වැඩවලට එන්න. පෙර වැඩවල මුලින්ම ලියාගන්න පෙර වැඩ. හරිද? ඒක වෙන පිටුවකින් පටන් ගන්න. ඒකේ මුලින්ම ගහන්න ඕනේ වියදම් ලේඛනය. හරිද? මේකට කියන්නේ අපි වියදම් ලේඛනය. වියදම් ලේඛනය. මේ වියදම් ලේඛනයේද හරිද? පෙර වැඩවල දාගන්න වියදම් ලේඛනය කියන. හරිද? මේකට අපි ලියනවා අයිතමය කියලා ලියනවා. ඔක ලිව්වත් එකයි නැතත් එකයි. ඕක ලියන්න ඕනේ. හරිද? තීරු හතරක් තියෙනවා ඒකේ. ඒ තීරු හතරට අර අපි ආදායම් ප්‍රකාශනයේ ලිවන්නේ වියදම් ටික මේ තියෙන හතර දෙනා. ඒ හතර දෙනා පිළිවෙලට මේකේ ලියන්න. හරිද? බෙදා හැරීම් පරිපාලන වෙනත් මූල්‍ය කියලා වෙන පිළිවෙලට ලියන්න. හරිද? මේකට සාමාන්‍යයෙන් පිටු විතර යයි. වියදම් ගොඩක් තිබුණත් ගොඩක් ඉඩ යනවා. ඒ නිසා පෙරපෙර තියෙන අලුත් පිටුවකින් පටන් ගන්න. එහෙනම් ටිකක් මේක පහලට ඉර ටික ගහලා තියාගන්න. හරිද? ඉඩ වැඩියෙන් තියාගන්න. හරිද? ඉඩ වැඩියෙන් තියාගන්න. ඉඩ වැඩියෙන් තිබ්බා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඉඩ මදි වුණොත් තමයි කේස් එක එන්නේ. හරිද? මගේ කියන මේ රූල් ඇති තරම් එකතු කරන්න පුළුවන් මේ මෙතනින්. හරිද? හැබැයි ඔයාලගේ පොතේ එහෙම රූල් ඇඩ් කරන්න බෑ. ඒ නිසා මෙතන ඉඩ හොඳට වැඩියෙන් තියාගන්න. හරිද? ඒ නිසා ආදායම් ප්‍රකාශනයේ අර කෙටියෙන් අපි ලියන නිසා මෙතන හරියට හදන්න ඕනේ. මෙතන පොඩක් අපිට මිස් වුණොත් එහෙම අතන ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වියදම් ටික ලියනකොට හරියට ලියන්න ඕන. ඒ නිසා මේ පැත්ත ටිකක් හොඳට ඉඩ තියාගෙන හදාගන්න. හරිද? මේක මෙහෙම කරන්නත් පුළුවන්. මේ ලේඛනයක් ගහලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර අනිත් ක්‍රමයට හදන්නත් පුළුවන්. මොකද අර නිකන් ලියලා මුලින් පරිපාලන වියදම් බෙදා හැරීම මෙහෙම නිකන් ලියලා වගුවක් ගහන්න නැතුව නිකන් හතර පැත්තෙන් ලියලා එහෙම හදන්නත් පුළුවන්. හරි වගුවක් ගහලා හදන එක ටිකක් ලේසි කියලා මට හිතුණා. ඒ නිසා මම වගුව ගත්තා. හරි ඔයාලට පුළුවන් ඒක කැමති විදිහකට arrange කරගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. වගුවක් විදිහට දාන්නත් පුළුවන්. එහෙම නැතුව වෙන විදිහකට ලියන්නත් පුළුවන්. එතකොට වියදම් ලේඛනය ගත්තා. වියදම් ලේඛනයේ ටිකක් කොහොමද පිටුවක් විතර යයි. ඒ නිසා එක පිටුවක ඔක ගහලා තියාගන්න 100 කොලෙන් නිසා අවුලක් නැහැ. හරිද? හවුල් ව්‍යාපාර හදව විදිහ ඒකත් පුළුවන්. හරිද? මේක ක්‍රමයක්. මේක ක්‍රමයක් මේ හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අර හවුල් ව්‍යාපාරවල අපි හිතුවා වගේ නිකන් මේ වේදන් ටික වෙන වෙනම ලියලා හදා ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම. හරිද? ඒක මේ මෙහෙම හදන්න කියලා එහෙම මේ නීතියක් නැහැ. හරිද? එහෙම මොකුත් නීතියක් නැහැ. ඒක Tamanට කැමති විදිහට කරගන්න පුළුවන්. මට ලේසි නිසා මම අර වගුවක් විදිහට හදාගත්තා. හරිද? වගුවක් විදිහට හදාගත්තා. මට ටිකක් අර පහසු නිසා. ඔයාලට පුළුවන් මේ විදිහට හදාගන්න. හරි මේ මෙහෙම ටිකක් ලියලා ගන්නත් පුළුවන් පෙර වැඩවලට බෙදා හැරීමේ වේදම්. හරිද? පරිපාලන වේදම්. මේ විදිහට වගුවක් නැහැ මේකේ. හරිද? මේ තියෙන මූල්‍ය වේදම්. හරිද? වෙනත් වේදම්. ඔක පිටුවේ පොතේ හතර පැත්තේ ලියා ගන්න එහෙම හදා ගන්නත් පුළුවන්. හරිද? මේ කිසි ගැටලුවක් නැහැ. හරි මේ විදිහට බෙදා හැරීම මෙතන පරිපාලන වේදම්.
හරි මූල්‍ය ભેදම් වෙනත් වේදම් සාමාන්‍ය මූල්‍ය ભેදම් වෙනත් වේදම් වලට ලොකු ඉඩක් යන්නේ ඒවට යන්නේ චූටි ඉඩක් ඒ නිසා පොඩි ඉඩක් ගන්න ගොඩක් යන්නේ මේ බෙදා හැරීම් ભેදම් සහ පරිපාලන ભેදම් වලට හරි ඔය දෙකට තමයි ටිකක් ભેදම් වැඩියෙන් තියෙන්නේ හරි තමන්න කැමති විදිහට ගන්න ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ මට අර ලෙසන් නිසා මම මේ ටේබල් එකක් දාලා හදාගත්තා හරිද ඔයාලට කැමති විදිහකට ඒක arrange කරගන්න පුළුවන් ගාන හදනකොට ඔයාලට එක එක ක්‍රම හොයාගන්න පුළුවන්. අර කෙටි ක්‍රම හොයාගන්න මොකද අපිට කෙටි ක්‍රම ගොඩක් ඕනේ. මොකද නැත්තම් විනාඩි 36කට මේ ගාන හදනවා කියලා කියන්නේ හරි අමාරු වැඩක්. නේ අපිට තෙහෙටුව වැඩි. හරි පොඩ්ඩක් හරි මිස්සම දන්නවනේ නේ. ඩිංගක් හරි බැලන්ස් වෙන්නේ නැත්තම් එහෙම ආයි සම්පූර්ණයෙන් මූඩ් එක අප්සෙට් යනවා. අය ඒවා එනවා. ඒ නිසා ලේසි ක්‍රමයක් හොයාගන්න. හරි. එතකොට මේ ක්‍රමයට ගන්නකොට නම් ටිකක් පිටු ගොඩක් ඉඩ යනවා. හැබැයි අර විදිහට ගන්නකොට නම් පිටු යන ඉඩ ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන්. ටේබල් එකේ යන එක. දැන් කැමති ක්‍රමයක් යූස් කරගන්න. හරි ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මේ වියදම් ලේඛනය ගෙවුවට පස්සේ ඒ ASCII අපිට ඕන විකුණුම් පිරිවේ හොයාගන්න. මම කියන්නේ මෙතන විකුණුම් පිරිවේ කෙලින්ම ගන්නවා කියලා අපි මෙතන කෙලින්ම විකුණුම් පිරිවේ ගන්න නිසා අපිට පෙර වැඩවල විකුණුම් පිරිවේ එන විදිහ හදා ගන්න ඕන. හරිද? පෙර වැඩවල විකුණුම් පිරිවේ එන විදිහ හදා ගන්න ඕන. ඉතින් විකුණුම් පිරිවේ එන විදිහ හදා ගන්න ඔයාලා නිකන් ලියන්න විකුණුම් පිරිවේ කියලා. හරිද? මේක ආකෘති මුකුත් නැහැ. නිකන් ලියන්න මේ මම ලියන විදිහට විකුණුම් පිරිවේ. ඊට පස්සේ ආරම්භක තොගය කියලා ලියන්න. ආරම්භක තොගය කෙටියෙන් ලියන්න. හරිද? මේ මම ලියන විදිහටම ලියන්න. ආරම්භක තොගය හරිද? විකුණුම් පිරිවේ කියලා ලියන්න. right? විකුණුම් පිරිවේ කියලා ගන්න. ඊට පස්සේ එතන ලියන්න ආරම්භක තොගය කියලා. හරිද? ආරම්භක තොගය මේ මම ලියන විදිහටම ලියන්න කෙටි කරලා. හරි? කෙටි කරලා ලියන්න එහෙම. ඊට පස්සේ ගැනු පැහැදිලි වෙන්නේ නැද්ද? කියලා ලියන්න. ඊට පස්සේ හරි ඔය දෙක විතරක් දැනට හැම ලියලා තියන්න. හරි ඕනනම් අවසන් තෝකය කියලා ලියන්න අවසන් තෝකය. කියලා තෝරන ලියන්න. හරි පිළිවෙලක් නෑ හරි. ඔය පිළිවෙලක් එහෙම ඕනේ නිකන් ඔය ටික හොල් ලියලා තියාගන්න. ඔය ටික තමයි අපිට කලපන්න තියෙන්නේ. හරිද? right. ඔන්න ඔච්චර පෙර වැඩවලට දැනට ලියා ගන්න තියෙන්නේ. ওই ටික රූල් කරගත්තට පස්සේ, ওই ටික හදාගත්තට පස්සේ තමයි ගාන හදන්න අපි පටන් ගන්න. හරිද? ගාන හදන්න පටන් ගන්නෙ දැන්. හරිද? නැත්නම් ගොඩක් වෙලාවට රූල් කරනවා කිව්වහම අපි නිකන් හිර ටික ගන්නවා. දැන් බලන්න අපි මේකේ මූල්‍ය ප්‍රකාශන ටිකක් අර පැහැදිලි ගතියක් තියෙනව නේද? ටිකක් සම්පූර්ණ වෙලා තියෙනවා. අපිට මිස්සුනොත් හදිසි හරි මිස්සුනොත් අපිට ඒක මතක් කරගන්න තැනක් තියෙනවා. නේ? ටිකක් දැන් පිළිවෙලක් තියෙනවා. දැන් ලේසි අපිට ඝන හදාගෙන යන්න. හරි? දැන් එනවා ඝන හදන්න. ඝන හදන්න මුලින්ම පටන් ගන්නකොට අපි මුලින්ම ඝන හදන්න පටන් ගන්නේ මෙතන අතිරේක තොරතුරු කියලා තියෙනවා. ඔන්න උතරින් තමයි ඝන හදන්න පටන් ගන්නේ. හරිද? මුලින්ම මෙහෙන් පටන් ගන්නෑ. මේක තමයි මොකද? ශේෂපේක්ෂම. ඕකෙන් පටන් ගන්නේ කොහෙන්ද? අතිරේක තොරතුරු වල. මුලින්ම කියන අතිරේක තොරතුරු බලන්න පළවෙනිටම කියනවා 20 21 3 30 දිරෙන්නේ. අවසන් තොගේ පිරිවේ 8,50,000 කියලා කියනවා. 850යිලු අවසන් තොගේ. හැබැයි ඒකේ ශුද්ධ විපලබ්ධයගේ 7,20,000 කියලා කියනවා. හරි. අපි නීතියක් තියෙනවා මොකද්ද? පිරිවේ හෝ ශුද්ධ උපලබ්ධයගේ කියන දෙකෙන් අඩුවකට තමයි පොත්වල වාර්තා කරන්න ඕනේ කියන්නේ. හරිද? කැටි කැටි දෙන්නේ. පැහැදිලි වෙනවද තුන්දෙනාට? ක්ලාස් එක alright. හරිද? ඊට පස්සේ නීතියක් තියෙනවා මොකද්ද? පිරිවේ හෝ ශුද්ධ උපලබ්ධයගේ කියන දෙකෙන් අඩුවකට තමයි දාන්නේ. එතකොට මෙතන පිරිවේ පෙන්නනවා කියද 8,50,000 ලොකු පිරිවයක් තියෙනවා. ශුද්ධ උපලබ්ධයගේ අඩුයි. ඒ නිසා අපි වාර්තා කරන්නේ මොකේද? ශුද්ධ උපලබ්ධයකට තමයි වාර්තා කරන්නේ. හරි. කොහොමද ශුද්ධ උපලබ්ධයකට ඔගේ වාර්තා කරන්නේ? ඉස්සර වෙලාම කරන්න තියෙන්නේ මෙන්න මේ පිරිවේ වටිනාකම. හරිද? පිරිවේ 850. ඒක ලියන්න ඔගේ පෙර වැඩවල විකුණුම් පිරිවේ යටතේ අවසන් තොගයට ලියන්න අඩු කිරීම නැත්නම් වරහන් ඇතුලේ 850. sorry. හරිද? 850 ලියන්න. එතන අඩු කිරීම තමයි. හරි විකුණුම් පිරිවේ යටතේ අවසන් තොගය ලියන්න 850. එතන ලියනවා ඉස්සර වෙන.
800. ඊට පස්සේ දැන් අපි වාර්තා කරන්නේ මොකේද? පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධියක් දෙකකින් අඩු වගේට. ඒ කියන්නේ ශුද්ධ උපලබ්ධියගේ අඩු නිසා ශුද්ධ උපලබ්ධියකට තමයි වාර්තා කරන්නේ. අයන ශුද්ධ උපලබ්ධියකට නම් වාර්තා කරන්නේ අවසාන තොගේ කියලා ජංකම වත්කම් වල පෙන්වන්නේ පිරිවැය නෙවෙයි ශුද්ධ උපලබ්ධියගේ. එහෙනම් පිරිවැය වෙනුවට ශුද්ධ උපලබ්ධියගේ 720 ලියන්න ජංගම වත්කම් වල මුල්‍යගත ප්‍රකාශනයේ ජංගම වත්කම් වල තොගේ මේ මැද තීරුවේ තොගේ කියලා 7,20,000 720 අපි රුපියල් 1000 වලින් ලියන්නේ ඒ නිසා මේකේ උඩ ගානේ රුපියල් 1000 කියලා ලියන්න හරි 720 කියලා ලියන්න පැහැදිලිද ශුද්ධ උපලබ්ධිය අගයට නම් වාර්තා කරන්නේ ඉස්සර වෙලා ලියන්නේ කොහෙද පිරිවැය ලියනවා විකුණු පිරිවැයටදී අවසන් තොගේ ජංගම වත්කම් වල අවසන් තොගේ විදියට ශුද්ධ උපලබ්ධිය අගය ලියනවා දැන් මේ දෙක අතර වෙනසක් තියෙනවනේ නේද 850 පිරිවැය තොගේ 720 ඒකට කියනවා අපි ශුද්ධ උපලබ්ධියක් හිතක්වත් ඔකේ කපා හැරීම කියලා. හරිද? ශුද්ධ උපලබ්ධියක් හිතක්වත් ඔකේ කපා හැරීම කියලා කියන්නේ. එතකොට තොගේ පිරිවැය 850 එකකින් අඩු කරනවා 7,20,000 720 අඩු කරනවා. එතකොට කීයද වෙනස? මේක පිරිවැයෙන් ශුද්ධ උපලබ්ධියක් හිතක්වත් ඔකේ කපා හරින්න ඕන. ඒ නිසා 850 720ක් අඩු කරනවා. එතකොට කීයද? කීයදනේ 70යිද? 70යි නේ. තොගේ කපා හැරීම කියලා කියනවා මේකට. මොකද කියන්නේ? තොගේ කපා හැරීම කියලා කියන්නේ. හරි තොග කපා හැරීම 70. එහෙනම් 70 නෙමෙයි කියන්නේ. හෙලෝ එහෙනද? 130. 130යි. හරි 130යි. තොගේ කපා හැරීම කියන්නේ 130ක් යනවා. හරිද? ඒ 130 තමයි තොගේ කපා හැරීම. ඒක අපිට වියදමක් නිසා මේක වියදමක්. ඒ නිසා ලාභාලාභ කිනුවේ වෙනත් වියදම් යටතේ ලියන්නේ 130. හරිද? තොග කපා හැරීම අපිට වියදමක්. ඒ නිසා ඒ වියදම හරිද? වියදම අර වියදම් ලේඛනයේ තියෙනවනේ. වියදම් ලේඛනයේ ලියන්න තොග කපා හැරීම. තොග කපා හැරීම වියදම් ලේඛනයේ ලියන්න තොග කපා හැරීම කොතනද ලියන්නේ වෙනත් වියදම් කියන තැන ලියන්න. හරිද වෙනත් වියදම් කියන තීරුවේ තමයි ලියන්නේ කීයද 1,30,000. ඔයාලා අනිත් විදියට හදුවා ඒකේ වෙනත් වියදම් කියන යටතේ ලියන්න 1,30,000. හරිද 1,30,000. තොගේ කපා හැරීම 1,30,000. එතකොට පිරිවැයට වඩා මතක තියාගන්න ඕන දේ තමයි පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියකට තොගේ වාර්තා කරන වෙලාවකදී අනිවාර්යෙන් තොග කපා හැරීමක් තියෙනවා. හැබැයි ඕකේ අනිත් පැත්ත උනොත් එහෙම ශුද්ධ උපලබ්ධියකට වඩා පිරිවැය අඩුයි නම් කෙලින්ම වාර්තා කරන්නේ පිරිවැය තමයි අවසාන තොගේ විකුණුම් පිරිවැයට. හරිද? එතකොට 850ම ගන්නවා විකුණුම් පිරිවැයට සහ අවසාන තොගයට. එතකොට තොග කපා හැරීමක් තියෙනවද? නැහැ. ඒ අවස්ථාවේ තොග කපා හැරීමක් වෙන්නේ නැහැ. තොගේ කපා හරින්න ඕනේ කොතෙන්ද? විකුණුම් මේ තොගේ අවසන් තොගේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩුයි නම් විතරයි. හරිද? වැඩි නම් කල්පන්නේ. හරිද? වැඩි නම් තොග කපා හැරීමක් කරන්නේ පිරිවැයට අරගෙන පාඩුවේ ඉන්නවා. ඕක තමයි මේ ගැලපෙල්ලේ මතක තියාගන්න ඕනේ කාරණා. හරි ඒකව දන්නවා නේද? මම නැවත කිව්වට නේ. ඒ තරම් ලොකු දේවල් නෙවෙයි. පොඩි දේවල් තියෙන්නේ මේකේ. හරි. ඊට පස්සේ අපි බලමු විකුණුම් කොමිස් තියෙනවා 120ක් සහ සේවක පැටවුම් 110ක් උපචිත වන අතර මේවා ගිණුම් තබා නොමැත කියලා කියනවා. හරිද? මේ උපචිත වේදම්නේ. හරිද? උපචිතයිනේ. උපචිත නිසා ඒවා කොහෙටද යන්නේ? ජංගම වගකීම් වල ලියන්න ඕනේ උපචිත වේදම්. හරිද? ජංගම වගකීම් වල ලියන්න ඕනේ මේ උපචිත වේදම්. ඒ නිසා වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ ලියන්න මොනවද වෙනම උපචිත කොමිස් උපචිත සේවක පැටවුම්. හරිද? උපචිත කොමිස් කීයද උපචිත කොමිස් 120යි 120යි උපචිත කොමිස් 120යි මේ මැද තීරුවේ ලියන්න 120යි උපචිත සේවක පැටවුම්
උපචිත සේවක වැටුප්. උපචිත සේවක වැටුප් 110. හරි. ඒක ලියනවා ජංගම වගකීම් වල මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල ලියන උපචිත කොමිස් සහ උපචිත සේවක වැටුප්. මතක තියාගන්න ඔය අතිරේක තොරතුරු තියෙනවා අනිවාර්යෙන් දෙපොලක ලියන්න ඕනේ. හරිද? ඔන්න එක පොලක් මෙතන ලියුවා. අනිත් එක කොහෙද ලියන්නේ? අනිත් එක ලියන්නේ දැන් බලන්න මේක අපිට පස්සේ උපචිත වේදම ගත්තට පස්සේ මේ ශේෂ පරීක්ෂණෙත් තියෙන ඔය වේදම් දෙන්න. බලන්න ශේෂ පරීක්ෂණේ තියෙනවද කියලා කොමිස් කියන. විකුණුම් කොමිස් කියලා තියෙනවා මෙන්න තියෙනවා 350ක් තියෙනවා. මේ තියෙන. විකුණුම් කොමිස් 350ක් තියෙනවා. හරිද? විකුණුම් කොමිස් 350ක් තියෙනවා. ඒ 350ට මේ උපචිත 120 එකතු කරන්න. හරිද? මේ ශේෂ පරීක්ෂණයේ තියෙන වේදමට විකුණුම් කොමිස් අගේට මෙතන තියෙන උපචිත වෙලා තියෙනවනේ 120. ඒ උපචිත වේදම එකතු කරන්න. එතකොට කීයද? 470ක් එනවනේ. ඒ 470 තමයි සම්පූර්ණ වේදම වෙන්නේ. හරිද? 470 තමයි සම්පූර්ණ වේදම වෙන්නේ. මොකක්ද සංකල්පය? උපචිත සංකල්පය. හරි. 350යි විකුණුම් කොමිස් වටිනාකම. ශේෂ පරීක්ෂණයේ තියෙන 350 ඒ කියන්නේ ගෙවලා තියෙන 350. තව ගෙවන්න 120ක් තියෙනවා. ඒක ලියවිලා නැහැ. ඒකත් එනවා දැන් එකතු වෙනවා. එතකොට 350යි මෙතන 120යි. ඔක්කොම කීයද 470. හරි. එහෙනම් සම්පූර්ණ වේදම 470. විකුණුම් කොමිස් කියලා කියන්නේ බෙදා හැරීමේ වේදම. ඒ නිසා වාගේ වේදම් ලේඛනයේ නැත්නම් වේදම් ලියන තැන වේදම් ලේඛනයේ යන්න විකුණුම් කොමිස් විකුණුම් කොමිස් කියලා කියන්නේ බෙදා හැරීමේ වේදමක් නිසා බෙදා හැරීම වේදම් යටතේ ලියන්න කීයද 470. බෙදා හැරීමේ වේදම් යටතේ ලියන්න විකුණුම් කොමිස් 470. හැබැයි හදිසි හරි ඔයාලට තීරුව පැටලුනොත් නම් ලකුණු දෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හරි. තීරුව පැටලන්න එහෙම එපා. හරි තීරුවේ ලියන්න. අර විස්තර කරන තැනත් ඒත් එහෙමයි. වේදම් වර්ග කරලා ලියන. ඒ නිසා ඒ අදාළ වේදම අදාළ තැන තියෙන්න ඕන. පටලලා ලියන්න එපා. හරි. පටලලා ඒක ලියන්න එපා. තීරුව පැටලෙන් දැන් මේ 470 හරියට හොයාගෙන ඔක මේ පැත්තේ ලියලා තිබ්බොත් ඔයාලට ලකුණු දෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. හරි ලකුණු මිස් වෙනවා. ඒ නිසා හරි තීරුවේ හරි තැන ලියන්න. විකුණුම් කොමිස් 470. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ සේවක වැටුප්නේ අනිත් එක නේද? අනිත් එක මොකද්ද සේවක වැටුප්. සේවක වැටුප් 100 110ක් තියෙනවා. දැන් හොයන්න මේකේ සේවක වැටුප් තියෙනවද කියලා. සේවක වැටුප් තියෙනවා. මේ දෙන්නේ සේවක වැටුප්. දැන් ඊට පස්සේ අනිත් එක තමයි දැන් මේක print කරලා නැහැනේ PDF එකනේ තියෙන්නේ. ඒ නිසාම ගන්න ඔයාලා print paper එකක් එහෙම ලියන වෙලාවකදී ඔයාලා දැන් මේක ගත්තනේ විකුණුම් කොමිස්. ඒක ගත්තට පස්සේ ශේෂ පරීක්ෂණය මෙතන මේ විදිහට හරියට දාගන්න. ඒක පුරුද්දක් විදිහට කරගෙන යන්න. මොකද ඊට මේ ඒක මාක් කරගත්තට පස්සේ ආය අපිට වරදින්නේ නැහැ. නැත්නම් ආය අපි මේකේ තියෙන තොරතුරු ටික නැවත ලියන්න ගන්නකොට සමහර වෙලාවට පැටලෙන්න පුළුවන්. ඒ නිසා මේක ගත්තනේ මේ 350. ගත්ත නිසා මෙතෙන්ට ටික එකක් දාගන්න. හරි. ඒ චූටි ක්‍රම වලින් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ සේවක වැටුප් තියෙනවා 540ක්. මේකටත් මොකද කරන්නේ? අර 110 එකතු කරනවා. කීයද එතකොට ඔක්කොම? 650ක් එනවා. උපචිත එක එකතු කරනවා. හරි. මෙතනත් හරියට දාන්න. එතන 650. දැන් එනවා වේදම් ලේඛනයේට. වේදම් ලේඛනයේ දෙනවා සේවක වැටුප්. සේවක වැටුප් කියන්නේ මොන වේදමක්ද? ඒවා පරිපාලන වේදම්. ඒ නිසා පරිපාලන වේදම් වල ලියනවා 650. හරිද? සේවක වැටුප් පරිපාලන වේදම්. හරි. සේවක වැටුප් කියන්නේ මොකටද? පරිපාලන වේදම් වලට තමයි සේවක වැටුප් යන්නේ. එතන 650. හරි. අපේ ඇදිරිලා ස්පීඩ් එක වැඩි නම් කියන්න මට. හරි. එතකොට මේ ගැළපෙලත් හරි. මේ ගැළපිලි වලට ඔයාලා ගලපුවාට පස්සේ හරියක් දාගන්න. හරි. පේපර් එකක් ලියනකොට. විදුලි වේදම් 60000ක් සහ රක්ෂණ ගාස්තු 50000ක් ඉදිරියට ගෙව වේදම් ඊට වේදම් තුළ ඇතුළත් වේ කියලා තියෙනවා. ඒ කියන්නේ ඉදිරියට ගෙව වේදම්නේ. ඉදිරියට ගෙව වේදම් කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කම. ඒ නිසා මේවා ජංගම වත්කම් වල ලියන්න. හරිද? ඉදිරියට ගෙව ව්‍යාපාරයට වත්කම. ඒ නිසා ජංගම වත්කම් වල ලියන්න ඉදිරියට ගෙව විදුලිය 60. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැන් මෙතන දෙකක් ලියලා තියෙනවානේ. මේ දෙකට යටි. හරි ඉදිරියට ගෙව
ඉදිරියට ගෙවූ මොනවාද රක්ෂණ විදුලි වියදම ඉදිරියට ගෙවූ විදුලි වියදම කීයද ඉදිරියට ගෙවූ විදුලි වියදම 60000යි නේද? ඔව් 60000. වියදම 60000. ඉදිරියට ගෙවූ විදුලි වියදම 60000යි. හරි ඊට පස්සේ මොකද තියෙන්නේ? රක්ෂණ ගාස්තු 50ක් තියෙනවා. මේකත් ඉදිරියට ගෙවූ රක්ෂණ. හරි ඉදිරියට ගෙවූ කෙටි කරලා ලියන්නත් පුළුවන් මෙහෙම ඉදිරියට ගෙවූ රක්ෂණ. හරි ඔහොම කෙටි කරලා ලියන්න පුළුවන්. කෙටි කරලා ලියන්න දිගට වාක්‍ය ලියන්න යන්න එපා. කෙටියෙන් ලියන්න. මෙහෙම කෙටියෙන් ලියනකොට අර වෙලාව යන ටික ඉතුරු කරගන්න පුළුවන්. හරි තප්පරයක් හරි ඉතුරු වෙනවනේ. ඒ තප්පරෙත් අපිට වැදගත්. ඒ නිසා පුළුවන් තරම් මේක ඔක්කොම ලියන්න එපා. කෙටි කරලා ලියන්න මෙතන. හරි ওই වචන බල බල ඉන්නේ අපි බලන්නේ මේ පැත්තේ තියෙන එක හරියට ලියලාද කියන එක. එහෙනම් තිරයට කියව රක්ෂණය 50. ඊට පස්සේ දැන් බලන්න ශේෂ පරීක්ෂමට හරි ආයෙත් එන්න ඕන ශේෂ පරීක්ෂමේ බලන්න දැන් මොනවද විදුලි වියදම් කියලා තියෙනවද කියන්නේ. ශේෂ පරීක්ෂණය බලන්න විදුලිය තියෙනවද කියන්නේ. මේ තියෙන විදුලිය තියෙනවා. විදුලිය තියෙනවා කියද්ද 210ක් තියෙනවානේ. ඉදිරියට කියව වියදම් අඩු කරන්න ඕනේ. උපචිත වියදම් එකතු කරන්නේ. දැන් ඉදිරියට කියව වියදම් අඩු කරනවා. ඉදිරියට ගෙවලා තියෙන කොච්චරද? 60ක් ගෙවලා තියෙනවා. ඒ ගෙවලා තියෙන 60 අඩු කරන්න ඕනේ. 210න් 60ක් ගියම කීයද? 150. 150. එහෙනම් විදුලි වියදම කීය දෙන්නේ? 150. ඉදිරියට ගෙව වියදම් අඩු කරන්න. හරි ඉදිරියට ගෙව වියදම් අඩු කරන්න 150. එතන ටික එකක් දාගන්න ලියා ගන්නවා වියදම් ලේඛනේ විදුලි වියදම් හරි විදුලි කියලා ලියන්න කීයද 110 විදුලි වියදම් කියන්නේ පරිපාලන වියදමක් ඒ නිසා 150යි විදුලි වියදම් කියන්නේ පරිපාලන වියදමක් නිසා එක පරිපාලන වියදම් යටතේ ලියන්න 150යි හරි 150යි 150 හරි ඊට පස්සේ මොකද තිබ්බේ රක්ෂණ ගාස්තු දැන් බලන්න රක්ෂණ ගාස්තු මේ තියෙනවා රක්ෂණ ගාස්තු 260ක් තියෙනවා ඒ 260න් අඩු කරන්න ඕනේ මෙතන ඉදිරියට ගෙවලා තියෙනවා කියලාද 50ක් ගෙවලා තියෙනවා ඒ නිසා 50 අඩු කරනවා 260න් 50ක් අඩු වුණාම කීයද 210යි ඒ 210 තමයි ඉදිරිය මේ රක්ෂණ ගාස්තු වියදම වෙන්නේ එහෙනම් වියදම් ලේඛනයේ ලියනවා රක්ෂණ ගාස්තු 210යි රක්ෂණ ගාස්තු 210යි මොන වියදමක්ද පරිපාලන වියදමක් රක්ෂණ ගාස්තු කියන්නේ හරි රක්ෂණ ගාස්තු කියන්නේ පරිපාලන වියදම 210යි පැහැදිලිද නේද විමාශා තේරෙනවද අවුලක් තියෙනවා නම් කියන්න ඕනේ ඊට පස්සේ මෙතන ටික එකක් දාගන්න හරි එතකොට ඒකත් හරි ඊට පස්සේ හතරවෙනි ගැලපෙන්න වාර්ෂික සඳහා ගොඩනැගිලි මෝටර රථ පිරිවීම මත සරල මාර්ග ක්‍රමයට පිළිවෙලින් 15%ක් 10%ක් ක්ෂය කරන්න. ඒ කියන්නේ ගොඩනැගිලි 15%ක් ක්ෂය කරන්න ඕනේ මෝටර රථ 10%ක් ක්ෂය කරන්න. හරිද? එන්න ගොඩනැගිලි වලට ඉස්සරවල හොයාගන්න මේ ක්ෂය කියන ටික නෙවෙයි පිරිවේ කියන එක හොයාගන්න. පිරිවේ මේ තියෙන්නේ. ඒක වැඩි කරන්න 15%. අනුපාතයෙන් වැඩි කරන්න. 7000ට 15%ක් කියලා කියන්නේ කීයද? ඔව් 7000ට 15%ක් කියලා කියන්නේ 1050යිද? බලන්න 7000ට 15%ක් කියන්නේ 1050. ඒක තමයි ක්ෂය වියදම වෙන්නේ. හරිද? ක්ෂය වියදම වෙන්නේ ඕක. ඕක ලියන්න 1050 ලියන්න වියදම් ලේඛනයේ ගොඩනැගිලි ක්ෂය. ගොඩනැගිලි ක්ෂය පරිපාලන වියදමක්. ඒ නිසා පරිපාලන වියදම් වල ලියන්නේ 1050. ගොඩනැගිලි ක්ෂය පරිපාලන වියදමක්. ඒ නිසා පරිපාලන වියදම් වල ලියනවා 1050. ඊළඟට මොකද මෝටර රථ 10% කියවනේ. අර මෝටර රථ වලට බලන 10%.
6,000ට 10% කියලා කියන්නේ 600. හරිද? 600. සාමාන්‍යයෙන් අපි මෝටර රථ ගන්න බෙදා හැරීමේ කටයුතු නිසා මෝටර රථ ෂය 600 බෙදා හැරීම වියදම් වල ලියන්න. ඕක පරිපාලන වියදම් වල ලියුවත් ඒක අවුලක් නෑ. හරිද? දෙකින් එක තැනක ලියන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි තියෙන්නේ බෙදා හැරීමේ රථ කියලා නම් මෝටර රථ වෙනුවට ලියලා තියෙන්නේ යාලා බෙදා හැරීමේ රථ කියලා නම් ඒව අනිවාර්යෙන් ඉන්නේ බෙදා හැරීමේ පිරිවැයට. හරිද? බෙදා හැරීමේ රථ කියලා දීලා තිබුණොත් ඒකේ ක්ෂය ලියන්න ඕනේ බෙදා හැරීමේ පිරිවැය. බෙදා හැරීමේ රථවල ක්ෂය ටික පරිපාලන වියදම් වල ලියුවොත් වට ලකුණු මිස් වෙන්න පුළුවන්. හරිද? මෝටර රථ කියලා තිබුත් අවුලක් නෑ. ඕක දෙන්නගෙන් කොහේ හරි ලියන්න. හරි? නව ගන්න. දැන් මොකද කරන්නේ? දැන් ඊට පස්සේ කරන්න ඕනේ මේ පිරිවැය ටික ශේෂ මේ අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගන්න ජංගම නොවන වත්කම් වල හරි ඉඩම් තියෙනවා 9000යි. හරි? කෙලින්ම එකම රැඩික ගන්න පුළුවන්. මෙතන ඉඩම් වල පිරිවැය කියන තීරයට යන්න 9000යි. ඊට පස්සේ තියෙනවා ගොඩනැගිලි. හරි ගන්නකොට මෙතන හරියක් දාගන්න. ගොඩනැගිලි කීයද 7000ක් තියෙනවා. ගොඩනැගිලි 7000යි පිරිවැය. ඊට පස්සේ මෝටර රථ තියෙනවා පිරිවැය 6000යි. 6000ක් තියෙනවා. මෝටර් රථ 6000යි. හරි පිරිවැය. ඊට පස්සේ සමුච්චිත ෂය ලියන්න ඕනේ. දැන් සමුච්චිත ෂය ටික හොයාගන්නේ මෙතන තියෙනවනේ සමුච්චිත ෂය 2500. ගොඩනැගිලි ඉඩම් වල ෂය නැහැ. ඉඩම් ෂය කරන්නේ නැහැ. හරිද? ඉඩම් ෂය වෙන වත්කමක් නෙමෙයි. මොකද පළදායි ජීව කාලේ කොච්චරද කියලා අපිට ඉඩම් වල ගණනය කරන්න බෑ. හරිද? ඒ නිසා ඉඩම් ෂය කරන්න එපා. ඉඩම් ෂය වෙන්නේ නැහැ. එතකොට ගොඩනැගිලි ෂය තමයි තියෙන්නේ. හරිද? සමුච්චිත ෂය තියෙන්නේ කාලච්ඡේදයේ ආරම්භක දවසේ. ඒකයි මේ දිනයත් එක්කම දීලා තියෙන්නේ. හරිද? ඒ නිසා 2500 මේ 1050ක ෂය නැහැ. ඒ නිසා මේ තියෙන 2500ට මේ 1050 එකතු කරන්න. හරිද? කාලච්ඡේදයේ ෂය ටික එකතු කරන්න. කාලච්ඡේදයේ ආරම්භයේ තියෙන සමුච්චිත ෂය වලට කාලච්ඡේදයේ තියෙන ෂය ටික එකතු කරනවා. එතකොට එතනවා 2500ට 1050ක් එකතු වුණාම 3550ක් එනවා. ඒන 3550 හරිද? ඒන 3550 තමයි මේ සමුච්චිත ෂය විදිහට ලියන්න ඕනේ 3550. හරි? සමුච්චිත ෂය විදිහට ලියන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ 3550. ඒ විදිහටම මෝටර රථවලටත් ගන්න. මෝටර රථවල දැනට තියෙනවා 1100. ඒ 1100ට මෙතන තියෙන 600 එකතු වෙනවා. 1100ට 600 එකතු වුණාම කීයද 1700ක් එනවා. ඒ 1700 සමුච්චිත ෂය වල ලියනවා 1700. හරිද? අනිවාර්යයෙන්ම සමුච්චිත ෂය ආරම්භයේ තියෙන සමුච්චිත ෂය ටිකයි කාලච්ඡේදයට අදාළ වාර්ෂික ෂය ටිකයි දෙකම එකතු කළා තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සමුච්චිත ෂය ලියන්නේ. හරිද? ඔය විදිහට ලියන්න. කියලා ඊට පස්සේ මෙතන මේ දෙක ගත නිසා දෙකටත් හරි දෙකක් දාන්න. හරිද? එකතු කරන්න එපා මොනවත්. එකතු කරන ඒවා පස්සේ කරන්න ඊට තියාගන්න. දැනටම ලියලා අතහරින්න. හරි. ඊළඟට එතකොට ඒක ලැබෙන්න හරි එච්චර ඒකේ ගලපන්න තියෙන ෂය ටික ආදායම් අර විදම් ලේඛනයට දාන්න මූල්‍ය තත්ත්වයේ ජංගම වල වත්කම් යටතේ ලියන්න. ඊට පස්සේ ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලිය 90000ක් තියෙනවා. එක පොත්තරී මගහැරලා තියෙනවා කියලා කියනවා. ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලිය හරි එහෙනම් ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලිය කියන්නේ අපිට ආදායම ලැබිය යුතුයි නම් ඒක ජංගම වත්කමක් වෙනවා. හරිද? ජංගම වත්කමක් වෙනවා ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලිය. එනිසා ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලියේ ජංගම වත්කම් යටතේ ලියනවා ලැබිය යුතු ස්ථාවර තැන්පතු ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලි කීයද 90000 ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලි 90යි ඒකේ ජංගම වත්කම් වල ලියන ලැබිය යුතු ස්ථාවර තැන්පතු මේ විදිහට කෙටි කරලා ලියන්න හැම එකක්ම කෙටියෙන් ලියන්න හරි 90000 ඊට පස්සේ බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලැබී ස්ථාවර තැන්පතු පොලි කියලා එකක් තියෙනවද කියලා. මේ තියෙන ස්ථාවර තැන්පතු නෙමෙයි ස්ථාවර තැන්පතු පොලි කියලා තියෙන්න ඕන. හරිද? ඒක තියෙන්නේ බැර ශේෂයක් තියෙන්න ඕන. හරි ස්ථාවර තැන්පතු පොලි කියලා තියෙනවා 860. ඒ 860ට මේ 90ත් එකතු කරන්න. එතකොට කීයද 900
950 නේ දෙකේ මේක තුන. 860ට මේ 90ත් එකතු වුණාම 950ක් යනවා. එතකොට මේ 950 හරිද? ඒක තමයි පොලි ආදායම වෙන්නේ. ඒ 950 ලියන්න වාගේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායම් යටතේ ස්ථාවර තැන්පතු පොලි 950. හරි ස්ථාවර තැන්පතු පොලි කියලා 950 ලියන්න වෙනත් ආදායම් වල අර ශේෂ පිරික්සමේ දැනට තියෙන ප්‍රමාණය උපචිත වෙලා තියෙන ප්‍රමාණය දෙකම එකට එකතු කරලා ලියන්න වෙනත් ආදායම් වල ස්ථාවර තැන්පතු පොලි 950යි. එතකොට ඒකත් ඔච්චරයි තියෙන්නේ. ඉතින් ගැලපිලිටි ටික සම්පූර්ණයෙන් ඉවර කරාට පස්සේ අපිට පුළුවන් දැන් ශේෂ පරීක්ෂමේ තියෙන අයිටම් ටික ලියන්න. එතකොට ශේෂ පරීක්ෂමේ තියෙන අයිටම් දෙපළක ලියවෙන්නේ එක තැනක විතරයි ලියවෙන්නේ. ඒ නිසා අපිට ලේසියෙන් මේ ටික දැන් දාගෙන යන්න පුළුවන්. හරිද? දැන් බලන්න විකුණු තියෙනවා කීයද 3200ක් තියෙනවා. ඒක ආදායම් ප්‍රකාශනයේ 3200 ඔන්න ලියනවා. දැන් ගැලපිලා ටික ඉවරයිනේ. දැන් පාඩුවේ තියෙන ශේෂ පරීක්ෂමේ තියෙන ටික අයිටම් ටික තමයි. දැන් ඔයා හිතන්න නිකන් මෙතන විකුණුම් කියන එක ඔයාලා ලියලා තිබුණ නැත්නම් දැන් ඔයාට ආයෙ මොකද වෙන්නේ? ආයෙ ලියන්න වෙනවා විකුණුම් කියන. හරි විකුණුම් කියන එක ඔන්න ලියන්න වෙනවා. හරි දැන් අපි ගැලපිලි ටික ගලපලා ඉන්නේ. එතකොට දැන් අපේ මූඩ් එක ටිකක් වෙනස් කරලා ගාන හදන්න වෙන මූඩ් එක නෙමෙයි දැන් තියෙන්නේ. ටිකක් හරි චකිතේ වැඩි. ඒ දැන් මේ වෙලාවේ තවත් ලියලිය හදන්න කියොත් එහෙනම් මොකද වෙන්නේ? තවත් අප්සෙට් යනවා. ඒ නිසා දැන් ලේසි අපිට තියෙන ඉලක්කම විතරයි නේද යන්නේ. ඒ නිසා ගැටලුවක් නැහැ. ඔන්න ඒක chance එකක් එයි. හරි ඔන්න 3200 ගත්තා. ඊට පස්සේ ආරම්භක තෝගේ 600යි. ඒක ලියන විකුණු පිරිවේ. වියදම් ලේඛනයේ තියෙන දැන් අර වියදම් පෙර වැඩවල ආරම්භක තෝගේ 600යි. හරි ඔන්න ලියුවා 600යි. ඊට පස්සේ ගෙනුම් කීයක් තියෙනවද 1800ක් තියෙනවා. එතනම ලියන්න ගෙනුම් 1800යි. 1800යි. ඊළඟට ආපසු යම් තියෙනවා 320ක් තියෙනවා. ආපසු යම් තියෙනවා 320ක්. හරි ආපසු යම් අඩු කරලා ලියන්න 320ක් විකුණුම් පිළිවෙල. ගැනුම ආපසු යම් මේක හැදේ මේ වෙනස් කරලා ලියන්න අවශ්‍ය නැහැ. ගැන ආරම්භක තොගට යටින් ලියුවා කියලා එහෙම අවුලක් නැහැ. හරිද? එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ලියුවා කියලා මේ ලකුණු අඩු කරන එහෙම කතාවක් මොකුත් නැහැ. හරි එහෙම අවුලක් වෙන්නේ අවසන් තෝකේට යටින් ආපසු යමු ලියුවා කියලා ඒක ආකෘතියට පටහැනි එහෙම මොකුත් සිද්ධාන්තයක් තීරියක් කොහෙවත් නැහැ හරිද ඔයාලට ඕන තැනක ඔක ලියන්න ලියනකොට අඩු කරලා ලියන්න එච්චරයි හරි එකතු කරලා එහෙම ලියන්න එපා අඩු කරලා ලියන්න එච්චරයි ඊට පස්සේ ආපසු යමු 240යි හරි ආපසු යමු 240ක් තියෙනවා ඒක නම් මෙතනනේ තියෙන්නේ ආපසු යමු 240යි අඩු කරන්න 240යි ආපසු එම් 240 විතර අඩු කරලා ලියන්න. හරි තිබුණා හෝ නැතා මේක කොහොමද ලියලා තියන්න. ඊට පස්සේ තියෙනවා විකුණුම් කොමිස්. දැන් විකුණුම් කොමිස් අපි ගැලපුවානේ. දැන් හදිසි හරි මම මෙතන හරියක් ඔන්න දාගෙන හිටියේ නැත්තම් ඔයාට වැරදිලා හරි ඕක ගැලපෙන්න පුළුවන්. එමීට හදනකොට නම් වදවත් නෑ. අර හදිසියට හදාන යනකොට ඔයාට අය ගලපන්න වෙනවා මේ 350ත් අය ලියන්න පුළුවන්. ඒ නිසා ඒක තමයි මම කිව්වේ මෙතන හරියක් දාගන්න මෙතනම අර එකතු කරන එකත් ඔන්න ලියාගන්න. හරි. ඔලක් නෑ. ඊට පස්සේ ඒක ගණන් තියෙන නිසා ආයෙ දැන් ගන්නෑ. ඊට පස්සේ ප්‍රාග්ධනයේ තියෙන 20යි 440ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධනයේ මේ දෙවෙනි තීරය ලියන්න 20යි 470යි මැද තීරුව එක ලියන්න 20යි 470යි ඊට පස්සේ ගොඩනැගිලි කුලී ආදායම 240යි ඒවා වෙනත් ආදායම් හරි ගොඩනැගිලි කුලී 240යි හරි ගොඩනැගිලි කුලී 240යි ඒක වෙනත් ආදායම් යටතේ ලියන්න 240 ඊට පස්සේ ස්ථාවර තැන්පතු 1300යි ස්ථාවර තැන්පතු කියන්නේ ජංගම නොවන වත්කමක් විදිහට තමයි මේක සලකන්නේ ඒ නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මෙන්න මෙතන අර මං කියවල ඉදිරියට පඩා තියන්න කියලා අන්න එතන ලියන්න ස්ථාවර තැන්පතු ඒක මේ ධාරණාගේ කියන අන්තිම තෝරෙන්න ලියන 1300 1300 ඊට පස්සේ බැංකු ණය කියලා කියන්නේ ජංගම නොවන වගකීමක් ඒක 1500යි ඒක අර කොටස් දෙකට කඩන්නේ දැන් හරිද මොකද අපි ණය ගෙවන එක දන්නේ නැනේ ඒ නිසා ජංගම නොවන වගකීම් යටතේ 1500 ලියන්න ඕක මෙතන ලියන්නත් පුළුවන් නැත්නම් මේ පැත්තට ලියලා දාන්නත් පුළුවන් හරිද අවුලක් නැහැ
මේ තීරුවේ හරි මේ තීරුවේ දෙකෙන් එක ලියන්න. හරි මෙතෙන්දී හරි ජංගම සහ ජංගම නොවන කියන එක කඩන්නේ. මොකද ඒක ගෙවනවා කියන අපි දන්නේ නැහැ. ගෙවන ගැළපෙල්ලක් තිබ්බොත් තමයි ඔක කොටස් දෙකට කඩන්නේ. නැත්තම් වහම ලියන්න. දැන් කරා ඊට පස්සේ සේවක වැටුප් හරි පිටුලිය ගත්තා. ඊට පස්සේ ණය ගැතියෝ 1860යි. 1860යි ණය ගැතියෝ. ඉතින් 1860යි ජංගම වත්කම් වල 1860යි. ඊට පස්සේ ණය හිමියෝ 1320යි. ණය හිමියෝ 1320යි. ජංගම වත්කම් වල ජංගම වත්කම් වල ලියන්නේ ණය හිමියෝ 1320යි. ඊට පස්සේ ලද වට්ටම් 650යි. ලද වට්ටම් 650 ඒක වෙනත් ආදායම් වල ලියන්න. ලද වට්ටම් මෙහෙම ගොඩාක් එන්නේ දෙකක් හරි තුනක් හරි වලට 650යි. ඊළඟට දුන්නට්ටම් 340යි. දුන්නට්ටම් 340යි. දුන්නට්ටම් බෙදා හැරීම් වේතම් වල ලියන්න. දුන්නට්ටම් ද ණය ගැතියන්ට දෙන නිසා භාණ්ඩ විකිණීම භාණ්ඩ විකිණීමට ගන්න නිසා තමයි දුන්නට්ටම් බෙදා හැරීම් වේතම් වල ලියන්නේ. දුන්නට්ටම් කිද 340යි. පරිපාලන වේතනේ බෙදා හැරීම් වේතම්. ඊට පස්සේ කැනලි 250යි. ගැනීලි 250යි. ඒක ලියනවා මෙතන හිමිකම් යටතේ ගැනීලි අඩු කිරීම 250යි. ඊට පස්සේ ණය පොලි 110යි. ණය පොලි 110යි. ඒවා මූල්‍ය වේදම් ණය පොලි කියන්නේ. ණය පොලි 110යි. මූල්‍ය වේදම් යටතේ යන 110යි. ඊට පස්සේ ස්ථාවර තැන්පතු පොලි ගත්තා. මුදල් තියෙනවා 2300යි. මුදල් 2300යි. මුදල් 2300යි. මෙතන ජංගමවත්කම් වලට මුදල් 2300යි. හරිද? හරි. ඔය විදිහට දාගත්තට පස්සේ ශේෂ පරීක්ෂණයේ තියෙන දැන් ඔක්කොම ටික ගත්තා. හරිද? අවසාන වෙනකන් ඔක්කොම ටික ගත්තා. දැන් එකතු කරන්න පටන් ගන්නවා. එකතු කරන්න පටන් ගන්නේ මුලින්ම හරිද? මුලින්ම එකතු කරන්න පටන් ගන්නේ කොහෙන්ද? මුලින්ම එකතු කරන්න පටන් ගන්නේ විකුණුම් පිරිවේ කියන තැන. හරිද? විකුණුම් පිරිවේ තියෙන ටික ඔක්කොම එකතු කරන්න. හරි. එතන එකතු වෙනවා. එතන එකතු කළා මේ දෙන්න අඩු කරන්න 1230ක් යනවා. හරි. විකුණුම් පිරිවේ යනවා කියද්දි 1230ක් එනවා. ඒන 1230 අදන ලියන්න විකුණුම් පිරිවේ මෙතන අඩු කිරීම දාලා 1230යි. වරහන් ඇතුළේ ලියන්න. හරිද? 1230 එතන ලියන්න. විකුණුම් පිරිවේ තමයි මුලින්ම එකතු කරන්නේ. ඊට පස්සේ එකතු කරන්නේ ඒක ගත්තට පස්සේ වේදම් ටික එකතු කරන්න බාහිර. හරිද? දැන් මට නා ලේසි ටක් ගාලා එකතු කර ගන්න පුළුවන්. හරි. එමෙට එකතු කරන්න ගාලා පටල ගන්න නැතුව. හරි. ඒකද මේ විදිහට බෙදා හැරීම් වේදම් පරිපාලන වෙනත් මූල්‍ය කියන ටික එකතු කරගන්න. වෙන වෙනම ලියුවා නම් ඒ ලියුම තැන එකතු කරන්න නැත්නම් මේ විදිහට එකතු කරගන්න. දැන් ඕක හරියට පැහැදිලිව ලියන්න ඕනේ නේද? හරිද? බෙදා හැරීමකේද 1410. මෙතන ලියනවා බෙදා හැරීම ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීම වේදම් යටතේ ලියනවා 1410. හරිද? ලකුණු වෙන විදිහත් කියලා දෙන්න බෑ. දැන් කලබෙඩට ලියනකොට මෙතන 1410 වෙනුවට මෙහෙම ලිව්වොත් 1140 කියන ඉලක්ක මාරු කරලා ලියන්න. දැන් ඔයාලට මෙතන සම්පූර්ණයෙන්ම ලකුණු නෙයි වැරදි උත්තරයක් තියෙනවා. එහෙනම් උතනින් ඔයාලට ලකුණු කැපෙනවා. දැන් ඊට පස්සේ අපි බලන්නේ මෙතන පෙර වැඩ ලේඛනයට එනවා. පෙර වැඩ ලේඛනයේ බලනවා ඒකට අයිති මෙන්න මේ ටික අයිතම තුන හරියට ලියනද කියලා. ඔව් ඒ හරි අයිතම ටික හරියට ලියලා. එකතු විදෝෂයක් තමයි තියෙන්නේ. හරිද? එකතු කරන එකත් හරි මෙතන හරියට එකතු කරා එතනින් මෙතෙන්ට ගන්නකොට ඔයාලට වැරදිලා. හරිද? ඒ නිසා ඔයාලට මෙතන දැන් ලකුණු තුනක් හම්බ වෙනවා නම් මේ තුනට එක ගන්න තුනක් හම්බ වෙනවා නම්
ඒකත් ඔයා හරියටම ලියලා නම් තියෙන්නේ. මෙතන උත්තරේ නම් වැරදිලා තියෙන්නේ. ඔයාට මෙතන ලකුණු තුනම අහිමි වෙන්නේ නැහැ. ඔයාට ලකුණු තුනම දෙනවා. හැබැයි මෙතෙන් හරියක් දාන්නේ නැහැ. හරිද? මෙතෙන් හරිය දාන්නේ නැහැ. හරිය දාන්නේ නැතුව මෙන්න මේ සයිඩ් එකේ ලියනවා ලකුණු තුන. මෙන්න ලකුණු මිස් වෙන්නේ නැහැ ඔයාට. හරිද? මේ එකතුවට ලකුණු දෙන්නේ නැහැ. ලකුණු දෙන්නේ කොහෙටද? මෙන්න මේ අයිතම තුන හරියට ලියලා තිබුණත්. 470 හරියට ලියලා 600 හරියට ලියලා 340 හරියට ලියලා තිබුණොත් ඔයාට ලකුණු තුන දෙනවා. මෙතන එකතුව වැරදුනාට ප්‍රශ්නයක් නෑ අපිට. මේක හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒක කිසි ගැටලුවක් නෑ. 1410 කියන එක හරියට ලියලා තිබ්බොත් අවුලක් නෑ. ලකුණු එතකොට බලලා එක්කනට ලේසි. හරිද? මේ 1404ට වෙන මොකක් හරි උත්තරයක් නා ලියලා තියෙන්නේ. අපි කෙලිම පෙර වැඩේට දෙනවා. ඒකයි කියන්නේ පෙර වැඩේට මෙන්න මේ කොටස තියෙනවා. හරි. එතන මේකේ හරියට ලියන්න. ඔයා දැන් මෙතන වරද්දලා තිබුණොත් එහෙම ඒ ලකුණු නැහැ. හරිද? ලකුණු නැති වෙන්න පුළුවන්. හරි. අන්න ඕක තමයි පෙර වැඩ වලට ඕනේ. එතකොට පෙර වැඩ මේකෙ මෙන්න මෙච්චරයි තියෙන්නේ. මේ කොනම් පිළිපේ මෙන්න මේ කෙන දෙකයි විතරයි. හරි. ක්ලියර්? හරි. ඊට පස්සේ පරිපාලන වේදම් වල එකතු ගත්තාම 2060ක් එනවා. ඒකත් මේ විතර ලියන්න ලස්සනට 2060යි. ඊට පස්සේ වෙනත් වේදම් 130ක් එනවා. 130යි නැත්තම් නැති විදිහට තියන්න තේරෙනවා නම් ලියන්න. හරි. ඊට පස්සේ මුල්‍ය වේදම් 110යි. හරි ඔය විදිහට ගන්න. වේදම් ටික ගත්තා. හරි එච්චරයි. ආයේ පෙර වැඩවල මොකද නැහැ. පෙර වැඩවල තියෙනව ටික මම ගත්තා. ඔය ටික විතරයි තියෙන්නේ. දැන් ඊට පස්සේ එකතු කරන්න පටන් ගන්නවා. එකතු කරන්න පටන් ගන්නේ ආදායම් ප්‍රකාශනයේ. හරිද? ආදායම් ප්‍රකාශනය තමයි මුලින්ම පටන් ගන්නෙ. මුලින්ම මේ ටික එකතු කරන්න. හරිද? විකුණු වලින් ආපු සෙම් ටික අඩු කරාම 2960යි. ඒකෙන් විකුණු පිරිවැය අඩු කරන්න. ඔයාලට දැන් මාකටින් එක බලන විදිහත් වෙන ඔයාලට මේකන ගන්න පුළුවන්. ඔය මාකටින් එකේ මේ සයිඩ් එක පැත්තෙන් ලකුණු දාලා තියෙනවා නේද? හරිද? ලකුණු එකක් මේ සයිඩ් එක මේ පැත්තේ. දකුණේ ඉන්නේ වම් පැත්තේ. හරිද? මේක ඉස්සරහින් මේ ලකුණු දාලා තියෙනවා නම් වම් පැත්තෙන් තියෙන ලකුණු තියෙන ඒ ලකුණු වලට ලදාගෙන දෙනවා. ඒ කියන්නේ මේ දැන් 1730 වෙනකොට අපි හිතමු 1230 කියලා වෙන උත්තරයක් නම් ලියලා තියෙන්නේ. ඒ තියෙන මොන උත්තරයකට එතන ලකුණු දෙනවා. ඒවට අපි කියනවා ලදාගෙන දෙනවා කියලා. ඕක වම් පැත්තේ මේ පැත්තේ නේද? සරි වම්නේ දකුණු පැත්තේ නම් ලකුණු ටික දාලා තියෙන්නේ. එහෙනම් මේ වටිනාකම හරි වෙන්න ඕන. වටිනාකම වැරදුනොත් කෙලින් වෙනවා මේ පෙර වැඩ වලට වෙලා බලනවා කොහෙද වැරදිලා තියෙන්නේ. හරි. ඒතර ඔය දල්ලාභයට සාමාන්‍ය ලකුණක් දෙනවා. හරි ගියත් වැරදුනොත්. ඊට පස්සේ වේදම් ටික මෙතන වෙනත් ආදායම් ටික වේදන්නේ වෙනත් ආදායම් ටික එකතු කරන්න ඔක්කොම එතන එකතු වෙනවා 1740ක් එනවා. අවශ්‍ය නම් විතරක් වඩ පුළුවන් 1730න් 1740 මේ දෙක එකට එකතු කරලා පහලේ ලියන්න. නොලියුවට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරි මේක ලිවෙන්නේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මේක දෙක එකතු කරලා මෙතන ලියන්න. ඊට පස්සේ වියදම් ටික එකතු ගන්න. හරි වියදම් ටික කොට ගාලා එකතු කරලා ගන්න. හරියට මෙතන එකතු ගන්න. අරගෙන මෙතන අඩු වෙන වරහන් ඇතුලේ ලියන්නේ සම්පූර්ණ එකතු. ඊට පස්සේ මේ 3570න් 3710 අඩු කරනවා. මෙතන නම් ඉන්නේ අලාභයක්. අලාභයක් එනවා 140. හරිද ලියන්න මෙතන ඊට පස්සේ ශුද්ධ ලාභය 140 කියලා. මේ 140 වාට එන්නේ ලාභයක් නම් අලාභයක්ද මොකක්ද එන්නේ? හරි උත්තරයක් ආවේ නැතත් අපිට එතෙන්ට ශුද්ධ මේ අලාභයට එතන ලකුණු දෙනවා. හරිද ඒකට අපි කියනවා ලදාගේ. මොකද එතෙන්දී අපි බලන්නේ විකුණුම් වලින් මේ ආදායමෙන් වියදම් ටික අඩු කරලා එයාට ලාභය හොයාගන්න පුළුවන්ද බැරිද කියන එක. හරිද? ආදායමෙන් වියදම් ටික අඩු කරලා ලාභය හොයාගන්න දන්නේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. දෙල වැඩක් නැහැ. හරි ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඕන දේ තමයි උසස් පෙළ මට්ටමේදී එකතු කරනවට ලකුණු දෙන්නේ නැහැ. හරිද? එකතු කරනවට ලකුණු දෙන්නේ නැහැ. මොකද එකතු කිරීම අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න, සුළු කරන්න ඕව බලන්නේ සාමාන්‍ය පෙළ ගණන් වලදී. හරිද? ඒකනේ සාමාන්‍ය පෙළ ගණන් කරලා ඉන්නේ කියලා කියන්නේ. හරි උසස් පෙළදී ඒව බලන්නේ මූලික මේ මූලික මොනවද? ගණිත සංකල්පනේ. ඕව බලන්නේ. මෙතෙන්දී බලන්නේ න්‍යායාත්මක දැනුම. ඒ නිසා තමයි ඔයාලට ඔය කැලේ එක දැන් පාවිච්චි කරන්න දීලා තියෙන්නේ. හරිද න්‍යාය තමයි බලන්නේ වියදම් වලින් ආදායමෙන් වියදම් ටික අඩු කරලා දන්නවද නේ මොකද ගැලපුම් සංකල්පෙදි කිව්වේ සිය ආදායම උපයන්න පාදක වූ සියලුම වියදම් ටික අඩු කරන්න කියලා කියනවා ඒක තමයි නියම ඒක තමයි තියරි
ඒකෙන් අඩු කරලා ඒක අඩු කරලා ගන්නවා කියලා කියන්නේ ඔයා ඒ සිද්ධාන්තය දන්නවා. ඒ නිසා අපි මෙතනට ලකුණු දෙනවා. අපි නෙවෙයි ඒ කියන්නේ මොකද මාර්කින් ස්කීම් එකේ ඔක ලකුණු හම්බ වෙනවා. ඒස හරියට අඩු කරලා තියන්න. හරි ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා උතන ඕකේ හදන්න නැතුව නිකන්. එහෙම කරන්න එපා. එතකොට කරොත් ඔයාලට ලකුණක් මිස් වෙලා යනවා. හරි මෙතන මොකුත් ලියලා තිබෙන්නේ නැත්නම් ලකුණක් නැති වෙනවා. හරි එතකොට දැන් මෙතන මේ දෙක එකතු කරලා ගන්න තිබුණ නැත්නම් මෙතන ඔයාලට තියෙන 1730ට 1840 එකතු කරලා ඒත් එක්කම 3710 අඩු කරන්න. හරි අඩු කරලා ගන්න. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ අපිට පුළුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ එකතු කරන්න පටන් ගන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනෙත් එකතු කරනකොට මෙතන පිරිවෙන් සමුච්චිත ඡේදයට අඩු කරලා ධාරණාගේ ගන්න. හරි මේක න 9000 ඊපස්සේ මෙතන 1000න් 3550 අඩු කරලා එතන ලියන්න. මේකෙත් 6000න් 1800 අඩු කරලා ධාරණ වටිනාකම ලියන්න. හරිද? පිරිවෙන් සමුච්චිත ඡේදයට අඩු කරලා තමයි ධාරණාගේ ලියන්න. ඊට පස්සේ ධාරණාගේ තුනම එකතු කරන්න. හරි මේ තුන් දෙනා එකතු කරන්න. අහේ මේ ටික එකතු කරන්න එපා. හරිද? ඒව එකතු කර කර ඉන්න එපා. මේ ටික විතරක් මේ විදිහට එකතු කරලා මේ වටිනාකම විතරක් ගන්න. හරිද? මෙතන එකතු කරේ නෑ කියන වගේ ලකුණු කපන්න එහෙම නෑ. හරිද? වට ලකුණු දෙන්නෙත් නෑ. හරිද? මේ දෙක එකතු කරා කියන වට ලකුණු දෙන්නෙත් නෑ. ලකුණු කපන්නෙත් නෑ. අනිත් එක තමයි මේ ටික එකතු කරලා තිබ්බනම් ඒ ඇති. හරිද? එකතු කරලා ගන්න. හරි ඊට පස්සේ මෙතන යටින් අය ගහන්න එපා. හරි. හරිද? දැන් සමහර අය කරනවා මේ 1670 1670 ඒකට 1300ක් මෙතන එකතු කරලා මෙතන එකතු බැලන්ස් එක ගන්නවා. මේ විදිහට මේ දෙක එකතු කරලා ගන්න. හරිද? ආයෙ එහෙම එකතු කර කර ඉන්න එපා. හරි. ඒක ආයෙ එකතු කරන්න එපා එතන. එහෙමම තියන්න. ඊට පස්සේ මේ ටික එකතු කරන්න. ඔන්න මේ ටික එකතු කරලා ගන්න. හරි එකතු කරලා ගත්තාම ඔයාලට මෙතන බැලන්ස් එක මේ තුන් දෙනා එකතු කරලා මෙතන ලියන්න පුළුවන් මුළුවත්කම් වල වටිනාකම කොච්චරද කියලා. හරිද? ඔයා මේක බැලන්ස් කරා කියනට ඔයාලට ලකුණු දෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හරිද? කිසිම අවස්ථාවක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ බැලන්ස් කරා කියලා කිව්වට ලකුණු දීලා නැහැ. මේ වෙනකන් දෙන්නෙත් නැහැ. දෙන්න කියලා නිර්දේශ කරන්නෙත් නැහැ. හරිද? ඒ නිසා ඔයා මෙතන එකතු කරේ නැති වුණා කියලා ඔයාලට ලකුණු අහිමි වෙන්නේ නැහැ. හරිද? මේ ටික හරියට ලියලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ලකුණු දෙන්නේ මෙන්න මේ අයිටම් වලට විතරයි. හරිද? ඒ හින්දා මේව මහා එකතු වුණේ නෑ බැලන්ස් එක නෑ. හරිද? මාර අඳුනන්න තියනවලගෙන අපිටත් ඒ කාලේ එහෙම තමයි තිබ්බේ. බැලන්ස් වුණේ නැත්තම් හරියට නිකන් මේ කන්නේ බොන්නේත් නෑ. කණ්ඩත් බෑද. ඒ ගාන බැලන්ස් නෑ. හරි ප්‍රශ්නයක්. ඉතින් කොහොම තමයි අපිත් හිටියේ. අපිත් ඔහොම ඉඳලා ගණන් හදන්න පටන් ගන්නකොට තමයි දැනගත්තේ මේක එකතු කරාට ලකුණු දෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා එක්සෑම් එකට හදන ගණන් වල මේක එකතු කර කර කාලේ කන්න එපා. හරිද? මේක එකතු කර කාලා ගන්න එපා. ඉස්සර මාත් එමය ඕක එකතු කරලා ඕකේ බැලන්ස් එකක් තිබුණ නැත්තම් ආයෙ කැලිපින ටික ආයෙ මුලින් ඉඳන් බලනවා. හරිද? ආයෙ බලනවා. ආයෙ බලලා කොහෙද වැරදිලා තියෙන්නේ. ඉතින් චෙක් කරගෙන ආයෙ එනවා. ආයෙත් බලනවා. එතකොට බලපුවම ඉලක්කම් දෝෂයක් තියෙනවා. එකතු කරපු තැන වැරදි. ඒ දවස්වල කැලල එක තිබුණේ නැහැ. අතින් එකතු කරන්නේ. එකතු කරන එකේ වැරද්දක් තියෙනවා. ඊට පස්සේ හොයන්න try කරලා අන්තිමට පේපර් එකේ ගණන් පහක් හදන්න තිබ්බාම මම හදලා තියෙන්නේ ගණන් දෙකයි. එයි මේ පළවෙනි ගණන යනවනේ මේ පෑ දෙක තුනක්. ඒක වැරදි අය හොයනවනේ. ඒක බැලන්ස් කරගත්තට පස්සේ තමයි අනිත් ගණන් හදන්න යන්නේ. හරි එතකොට දැන් ලකුණු ටික left. හරි පළවෙනි වාරේ 12 පළවෙනි වාරේ දෙවෙනි වාරේ තිබ්බේ ලකුණු 30 ගණන් 20 ගණන් කොහොම තිබ්බේ. හරි ඔය තරම් ලකුණු තිබුණෙත් නැහැ. හරි එහෙම චාටර් වල හිටියේ. හරි ඊට පස්සේ තමයි ගණන් හතරකට තමයි කියලා දුන්නේ අපිට ගන්නකො. ටීචර්ස්ලාට කිව්වා ඕව එකතු කරන්න එපා වැඩක් නෑ එකතු කරලා. ඉතින් මම ඉගෙන ගත්ත එක දැන් ඔයාලට කියනවා. ඔයාලට කියන්න තියෙන්නේ එච්චරයි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ බැලන්ස් නැහැ කියලා නහය කඩා ගන්න එපා. වැඩක් නෑ ඒක. හරිද? එකතු කරාට වැඩකුත් නැහැ. ඒ නිසා මේක එකතු කරන්න එපා. මේක ලියන්න නැතුව මෙන්න මේ ටික හරියට ලියන්න. මෙතෙන්ට ගත්තේ නැතත් කමන්නේ. මේ 5080 ලිව්වේ නැතත් කමන්නේ. හරිද? එක්සෑම් පේපර්ස් වල ලියනකොට ඕවා ලියන්න එපා. හරි මේ ටික ගන්න මරද මෙතන 1650 නොලියුවත් කමන්නේ. තනි ව්‍යාපාර ගණන කරා සමාගම් ගණනක නම් මේ වාර විතරනේ අපි ලියන්නේ. එතකොට ඒක හදන ක්‍රමය වෙනස්. හරිද? මේ වගේ ගණනක තියම කරන්න අවශ්‍ය නැහැ. හරි එපා වැඩක් නැහැ. ඒ කියන්නේ ඒ ටයිම් එක ඉතුරු කරගන්න. හරිද? මේකට ටිකක් ලොකු කාලේ වැඩි යනවනේ. ඒ නිසා ටයිම් එක ඉතුරු කරගන්න. ටයිම් එක ඉතුරු කරගෙන අනිත් ගණන් හදන්න හොරයි. හරි ඔක්කොටම හැමෝටම පොදුයි කිව්වේ. හරි ඔයාලා හදන්න දැන් ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමයට හදාගෙන යන්න.
ප්‍රශ්නයක් නෑ. ගොඩක් වෙලාවට පුළුවන් තරම් දැනට කාලය ඉතුරු කරගන්න දැනට ඔය හදන පේපර්ස් වල ඒ කියන්නේ 12 පන්ති හදන පේපර් එක ඔයාලට පේපර් එක දෙකමාරකින් හදන්න ඉවර කරන්න try කරන්න ඕනේ. හරිද? මොකද 13 තියෙන පේපර් එක ඔය වගේ දෙගුණයක් තියෙනවා. ඒ නිසා ඒකට යන ටයිම් එක ටිකක් වැඩි. ඒ හින්දා දැනට හදන පේපර් එකක් අඩුම තරමේ පැය 3ට කෙසේ වෙතත් පැය දෙකමාරින්වත් හදලා ඉවර කරන්න try කරන්න. හරිද? ඒව කරන්න මෙන්න මේ වගේ කෙටි ක්‍රම භාවිතා කරන්න. මොනවද කියන්නේ කපටි ක්‍රම කියලා කියන්නේ අන්න ඒව තමයි මේ තියෙන්නේ. කපටි ක්‍රම. හරිද? ඔය වගේ කපටි වැඩ තියෙනවා මම ගාව ගොඩක්. මම ඒවා කියලා දෙන්නම් ටික ටික. ඔය එකක්. හරිද? ගිය පාරත් ළමයින්ට කියලා දුන්නා. කපටි ක්‍රම තියෙනවා. මොකද හදන්න. නැත්තම් බෑ මේ ලකුණු මේ ගන්න. තව විනාඩි 36කින් මේවා හදන්න බෑ. හරි. හොට වැඩ තියෙනවා. හරිද? අපිත් හොර වැඩ කරනවා. හරි. ඒවා සාධාරණ හොර වැඩ. හරි. ඊට පස්සේ මෙතන ඉන්න හේවිකා වෙනස් වීම ප්‍රකාශන දැන් තියෙන අපිට අලාභයක් නිසා මෙතන යන්න කරගන්න ඉස්සරහට සුද්ධ ලාභයක් තියෙන. හරිද? දැන් වාගේ එකේ බෑ. ඔයාලගේ එකේ බෑ. උතන අයන්න දාගෙන මගේ එකේ දීවට ඔයාලට බෑ. මේ සවාල කරන්න තියෙන මෙන්න මෙහෙම ඉස්සරහෙන් එළියලා කියනවා අලාභය කියලා. දෙයක් නෑ. හරිද? අය කපන්න එපා මෙතන. මෙතන තියෙන වචනේ කටු කරන්න ඉරන්ට එහෙම මුකුත් කරගන්න එපා. එළියලා කියව ඉස්සරහෙන් අලාභය කියලා දෙවා ඉච්චරයි. කියලා මෙතන ලියන්න මෙතන අලාභය කියලා 140යි. ඒක අඩු කිරීම දාලා 140 ලියන්න. හරිද? ආයි ඕක මෙතන එකතු කරගන්න එපා. හරි මේ ටික එකතු කරලා මෙතන ඉස්සරහට ගන්න ඕනේ. ඒක ගත්ත නැතුණට අවුලක් නෑ. දැන් මේක අනිත් මම කතන්න. හරිද? නැත්නම් අද නිද්දයන්දිත් නැති මේක බැලන්ස් වෙන්නේ නැත්නම් එහෙම. මේස ගන්න මෙතන ඉස්සරහට මේ ටික එකතු කරලා මෙතන ගන්න 20යි 470 මේ දෙන්න අඩු කරන්න අඩු කරලා මෙතන ගන්න. හරි. ඊපස්සේ මෙතන ඒ ගානේ හින්නුවයි ඊට පස්සේ මෙතන වගකීම් ටික එකතු කරන්න වගකීම් වල එකතුව. හරි. ඔන්න මගේ නම් බැලන්ස් 23යි 130. තව දෙයක් කියන්න. මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ බැලන්ස් වුණා කියලා කියන්නේ ඔයාට ලකුණු 20න් 20ම නැත්නම් මේ ප්‍රශ්නේ ලකුණු 40ක් යමු. ඒ 40ම ලැබෙනවා කියන එක 100% ෂුවර් නෑ. හරිද? මේ දෙක බැලන්ස් කියලා කියන එකෙන් පාට ලැබෙන ලකුණු 20 කියන එක සිස්ටම් 20ම ලැබෙයි කියන එකේ සම්භාවිතාවය 90ක් විතර තමයි තියෙන්නේ. හරිද? 90ක් විතර තමයි තියෙන්නේ. ඒ නිසා පොඩි තත්ත්ව ප්‍රකාශනයේ බැලන්ස් කිව්වා කියලා කිව්ව ඵලයට වගේ ගන්න 100ක් හරි කියලා කියන්න බෑ. හරිද? right. ඒ නිසා මේක බැලන්ස් කරගන්න එපා. එතකොට ඕක බැලන්ස් වෙන්නේ නැතුනම ප්‍රශ්නයක්වත් නැහැ. හිතටත් හොඳයි, ඇඟටත් හොඳයි. නැත්නම් ඕක බැලන්ස් වෙන්නේ නැත්නම් හදිස්සියෙන් මෙතන වෙන උත්තරයක් නම් ආවේ ආයෙ ඔක හොයනවනේ අපි. නේ එතනින් පස්සේ ඊළඟ ගාන හදන්න ගියාම නිකන් අර මේ ගතිය ඉන්නේ නැහැ. හරි කම්මැලි ගතියක් යනවා ඊට පස්සේ. ඇයි අරග බැලන්ස් නැන්නේ? එක්සෑම් එක ඉවර වෙලා ඉවිල්ලත් කියනකොට අඩි අරග බැලන්ස් නැහැ. කෙලින්ම එක්සෑම් එක ලියලා ආපු ගමන් උඩින් මහන ප්‍රශ්න මොකක්ද? තාතුමලි තත්ත්ව ප්‍රකාශනේ බැලන්ස්. බැලන්ස් කරන්න එපා. බැලන්ස් කරන්න වැඩක් නැහැ. මේවට ලකුණු දෙන්නේ. නිකම් බොරුවට අපි නිකම් කරන්නේ. එක්සෑම් පේපර්ස් වල ඔය එකක්වත් බැලන්ස් කරන්න එපා. අපරාධයි. හරි. ටයිම් එක ඉතුරු කරගන්න. හරිද? මේ ලියන ඒවත් එහෙමයි. මම ඒකට කියන්නේ හැම වෙලාවෙම මේ ලියන එකත් ඉතාමත් කෙටියෙන් ලියන්න. හරිද? කෙටි කරලා ඔය ඇලීටි ගහලා ලියන්න. හරිද? කොහොම ලියන්න එපා. ඒකෙන් කරන්න අපි ටයිම් එක තප්පරේ හරිය ඉතුරු කරගන්න. ඒකයි මම කිව්වේ අර ආකෘතිය රෝල් කරගන්න කොටත් මේ ක්‍රමයේ ගන්න කියලා. එතකොට මේ අර මේ අපිට යන වෙලාව ටිකක් ඉතුරු කරගන්න පුළුවන්. හරිද? right. ප්‍රශ්න තියෙනවද මොකද දැනගන්න දෙනවා? මොනවාරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න. ඉමාෂා තේරෙනවද? තේරෙනවද? ගාන හදා ගන්න පුළුවන් වේද? වලක් නැහැ නේද? වලක් නැහැ. right. අනිත් දෙන්නට තියෙන ප්‍රශ්න තියෙන්න බෑ මේ වගේ.
හරි එහෙමනම් ඊළඟට තියෙන්නේ සාලී ව්‍යාපාරයේ 2021 331 දිනට ශේෂ පරීක්ෂම පහත පරිදි වේ කියලා දීලා තියෙනවා. හරිද? ඒකෙල්ලට අපි ආදායම් ප්‍රකාශන සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි මේ ගන්න හදන්න හදලා අය 9:00ට ඉන්නේ 9:00ට එමු හැටෙම කාලා බීලා ඔය ගන්නත් හදාගෙන ඉන්න රෝල් කරගෙන අඩුත් තරමේ කාන් රෝල් කරගෙනවත් එන්න. අපි එතනින් පස්සේ ගන්න සාකච්ඡා කරමු. ඊට පස්සේ අර පෙරේදා ලිපු පේපර් එකේ ලකුණු ගත්තොත් ලකුණු හොඳයි. නෑ ලකුණු හොඳයි. හැමෝගෙම ලකුණු හොඳයි. හොඳම හොඳ අයත් ඉන්නවා. කොහොම හරි ලකුණු හොඳයි. පොඩි මිස්ටේක්ස් තියෙනවා. අපි ලෙසන් එකෙන් ලිව පළවෙනි පාඩම. ඉතින් මට සන්තෝෂයි. ඒතරම් හොඳ ලකුණු ටිකක් අරන් දීලා ඒක. මම හිතුවේ නෑ ඔය තරම්වත් ලකුණු ගයි කියලා. කට්ටිය ලකුණු අරන් දෙවුණා. එහෙනම් හොඳයි. ඉතින් ඉස්සරහට ඔය වැඩ ටික හරියටම කරගෙන යන්න. හරි. එතකොට මේ පාඩමෙන් හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඇති. නැත්නම් හොඳට දැනෙන්න ඇති ලෙසන් එකේ තිබ්බ ටික හොඳට තේරලා තියෙනවා. හරි. එතකොට මේ සංකල්ප වලින් තියෙන එකත් මේ ඉරිදා එනවනේ. නේද? මේ ඉරිදා එනවා. එතකොට සංකල්ප එකත් 8ට ඉරිදාට එකත් ලියන්න. ඒකත් ඔයාලට කලින් අරන් ලියන්න ඕන නම් කලින් අරගෙන ලියන්න කිසි අවුලක් නැහැ. මගෙන් එල්ලගන්න එක එල්ලගෙන ලියන්න. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක දෙලේ MCQ 40ක් තමයි තියෙන්නේ දැනට. 40 ඊට වඩා වැඩි කරන්න බලාපොරොත්තුවක් නැහැ. 40ක් ඇද්දි පැය දෙකක් ඇතුළත ලියන්න. හරි. හොඳට වැඩ ටික ඒකත් හොඳට කරලා දාන්න. ඊට පස්සේ අපි තව පේපර් එකක් වගේම ලියමු. මේ 4 වෙනි පාඩමේ ලබන සතියේ විතර තව පේපර් එකක් දාමු. MCQ පේපර් එකක්. එතකොට මේ විදිහට ගියාම MCQ වලට තියෙන බය නැති වෙනවා ඔයාලට. දැන් මේ තරම් බය නැහැ MCQ වලට. දැන් අය MCQ බාර දෙන්නේ. එතකොට MCQ එක කොහොමද දාගන්න පුළුවන්? අපි කොහොමද ටාගට් කරලා තියෙනවා MCQ 2000 කවර් කරන්න? එස දැනටමත් MCQ ටිකක් ඉවර කරලා තියෙනවා. හරි. ගණන් කරලා තියන්න අපි MCQ කීයක් හදලා තියෙනවද කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෙම වෙලාවක ඔන්න මේක අහන්න. අපි ටිකක් තව ස්පීඩ් එකකින් යන්න ඕන. හරි. ටිකක් අපි ටිකක් ප්‍රමාදයි. ඒවා ටිකක් වළක්ව ගමු. ඉක්මනට ලෙසන් ටිකත් ඉගෙන ගන්න ඕන. හරි. එහෙමනම් මේක හදාගන්න. මොකද මේ 8ට නවත්තන්නේ මේ දැන් තව ටිකකින් මෙහෙට කරන්ට් එක කපනවා. හරිද? 8ට කපලා ආයෙ එන්නේ 9:20ට විතර. එනිසා 9:00ට ආයෙ පටන් ගමු. ඊයේ කී විදිහ තමයි කියන්නේ. අද වෙනස් වුණොත් එහෙම තව ටිකක් වරක් වෙයි. හරි කොහොම නමුත් 9:00ට ක්ලාස් එක ආයෙ ගන්නවා. හදන්නේ ප්‍රශ්න අංක 4 සාමාන්‍ය ව්‍යාපාරය. ඒ අතරතුර ගන්න හදන්න try කරන්න. ගන්න හදාගෙන එන්න. හරිද? හදාගෙන කාලා බීලා එන්න. ගොඩක් කන්න එපා නිදියයි. හරි? නිදාගන්න එපා ක්ලාස්. ඒකයි මේ පස්සන එකත් හදන්න අඩුම තරමේ ෂූට් කරගෙන හරියන්න. මේ 4යි 5යි දෙකම එක විදිහට තියෙන එක හන්දේ. හරි එහෙනම් මම මෙතනින් නවත්තනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අරගෙන ඉන්න. මේ ලින්ක් එකෙම එන්න. වෙන ලින්ක් එකක් දන්නේ නැහැ. මේකම ලින්ක් එක. හරි මේ ලින්ක් එකෙම එන්න 9:00ට